සුබ සන්ධ්‍යාවක් වේවා හැම කෙනෙකුටම. ඇහෙනවනේ? ඇහෙනවා සර්. හරි. අපි මම හිතන්නේ ඔයගොල්ලෝ අද දිනේ අපි අපේ අඟුල්මල් දමනය කියන පාඩමට අපි අවධානය යොමු කරලා ඒකේ අපි අර අවස්ථා සම්බන්ධය ඊළඟට ලිහිල් බසින් ලියන කොටස අවසන් කර ගන්න ඕනේ. ඒ නිසා ඉතාම ඉක්මනින් කවි වලට යන්න කලින් අද දිනේ මම කැමතියි ඔයගොල්ලෝගේ අවධානය අවස්ථා සම්බන්ධ කොටසට යොමු කරන්න. සමහර අයගේ පැමිණි මම බැලුවේ පොඩ්ඩක් ප්‍රමාද වෙලාද පටන් ගත්තේ පැමිණීමේ ගැටලුවක් තිබෙන නිසා. විශේෂයෙන් මම හිතන්නේ අද සමහර අය සම්බන්ධයෙන් අඩුවක් තියෙන. මොකද මේ විභාගය නිසා ඔයගොල්ලන්ටත් ඒක ඒ විදිහටම අදාළයි. කොහොමනොත් අපි සිංහල විෂය අවසන් කරලා තියෙන වෙලාව විභාගයේදී දැන් ඔයගොල්ලන්ට අපිට දැන් අද දිනේ සාමාන්‍ය විදිහට වැඩසටහන කරගෙන යනවා. මොකද අපි දැන් මේ දවස්වල ඔයගොල්ලෝ නැවත 10 වසරට ගියාට ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දැන් ඉන්නේ 11 වසරේත් විශාල වැඩ ප්‍රමාණයක් අවසන් කරගත්තු මොහොතක. එතකොට ඒ කියන්නේ පළවෙනි වාරයේත් 70%කට ආසන්න ප්‍රමාණයක් වැඩ කරලා අවසන් කරලා තියෙන. ඉතින් ටිකක් කරගත්තාම මේ වාරේ තව අපිට බොහොම කෙටි කාලයක් තුල අවසන් කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ දිනවල 10 වසරේ වැඩ ටික කරමින් හිටියත් ඒක හොඳයි ඇත්තට. මොකද 10 වසරෙන් තමයි විභාගෙදී වැඩි පුර ප්‍රමාණයක් ප්‍රශ්න ගොඩනගන්නේ 10 වසරේ විෂය නිර්දේශය. ඔබට අවස්ථාවක් ලැබිලා තියෙනවා ඉතිහාසයේ පළවෙනි වතාවට වෙන්නේ නැති මේ 11 වසරට වෙලා 10 වසර විභාගයක් ලියන්න. සාමාන්‍ය මේක නොවැම්බර් මාසෙ තිබුණු විභාගයක්. නමුත් මාස 3කට පස්සේ ඒක ඔයගොල්ලෝගේ පැත්තේ තාම වාසි සහගතයි. 10 වසර විෂය නිර්දේශය නැවත ඔයගොල්ලෝ පරිශීලනය කරන්න යොමු වෙන එකම. නැත්නම් ඔක ආපහු කරන්න වෙන්නේ නැහැ මේ මාස 3කින් පස්සේනේ. නැත්නම් ඔක කරන්නේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ. සම්පූර්ණ විෂය නිර්දේශය පරිශීලනය කරනවා. දැන් ඔයගොල්ලෝ ඒක නැවත කරනවා. ඉතින් මම හිතන්නේ ඒක ඊටාම සුබදායි නැත්නම් ඔයගොල්ලෝගේ වාසියට වෙච්ච දෙයක්. ඒක නිසා ඒ වාසියත් එකතු කරගන්න ගමන් අපිට බෑ නැවත 10 වසරේ වට යන්න. අපි සාමාන්‍ය විෂය නිර්දේශය අපි සාකච්ඡා කරගෙන යන්නට ඕනේ. ඒක නිසා 11 වසරේ අපේ විෂය නිර්දේශය සාමාන්‍ය විදිහට අපි ගිය සතියේ විදිහට ටික කතා කරගෙන යමු. ඔයගොල්ලෝ මම අද දිනේ මම කිව්වේ අර මෙන්න මේ නිබන්ධනය අපි ඉතිරි වැඩ ටික කරගෙන යන්න ඕන කියලා. අපි මේකේ සාකච්ඡා කරමින් ඉන්නේ අඟුල්මල් දමනය කියන මාතෘකාවට අදාළ කොටස් ටික. නිසා අදාළ පිටුව නවත්ත සර් පොඩ්ඩක් අයියෙන් කතා කරන්න. අදාළ තැනට යන්න මේ නිබන්ධනේ බලමු අපි. හරි. අපි මේකේ මේ නිබන්ධනයේ මොන කොටසද අපි අවසාන වශයෙන් සාකච්ඡා කරේ පොඩ්ඩක් මට කියන්න. පිටුවේ මේ කොතනද නැවැත්තුවේ අපි? මහා කුලගම්. මෙන්න මෙතන නේද? දුන් මිලස වදාරත් මේ රජහට බය සම්හිර කියන තැන නේද? ඊට පහළ තේරෙස මහතෙරුන් පැදකුණු කොට ගියේ එතනින් පස්සේ නේද? මෙතන ඉතින් මහතෙරුන් කියන තැන ඉඳලා තියෙන්නේ නේද? ඔව්. හරි. මහතෙරුන් කුලගම් කියන තැන ඉඳලා. ඊළඟට තියෙනවා මහතෙරුම් කුලගම් සිගන්න මහතෙරුම් කියලා කියන්නේ කවුද? මහතෙරුන් කියලා කියන්නේ කාටද මෙතන? මහතෙරුන්. ඉතින් අවසාන ටික ඉක්මන් කළ මේක අවසන් කර ගන්න ඕන. මහතෙරුන් කියලා කියන්නේ මේ අපි කතා කරන ස්වාමීන් වහන්සේගේ තේරුම වෙනම ලියන්නද නැහැ. මහතෙරුන් කුලගම් කියලා කියන්නේ මහතෙරුන් කියලා කියන්නේ මේ අඟුල්මල් තෙරුම් කියන අදහස. හරිද? මේකේ වෙනම අර්ථයක් ලියා ගන්න දෙයක් නෙමෙයි. කුලගම් කියලා කියන්නේ මොකක්ද? ඉක්මන් කරලා කියන්න. කුලගම්. මොකද්ද කුලගම් කියලා කියන්නේ? කුලගම් කියලා කියන්නේ ගෙවල් තිබෙන ගම්මානයට. ගෙවල් තිබෙන ගම්මානයට තමයි කුලගම් කියලා කියන්නේ. මේ අඟුල්මල් මහතෙරුන් කියලා කියන්නේ මෙතන අඟුල්මල් තෙරුන් ඕන හිස්තැන ලියාගෙන කවුද මේ කියන එක අඟුල්මල් තෙරුන් කියන එක. දැන් ඔබට මතක ඇති ගිය සති සාකච්ඡා කළ අවසන් කර තැනේදී විශේෂයෙන්ම රජතුමා දැඩි ලෙස බියටපත් වුණා. ඊට පස්සේ රජතුමා ඒ බිය සංහිඳන ආකාරයට බුදුරජාණන් වහන්සේ තමන්ට අර ඒ සිදුවීම් පිළිබඳ විවරණයක් කරන් පස්සේ වායස හඳුනන පස්සේ
රජතුමා එතනින් ඉවත්ව ගියා. දැන් ඊළඟ සිදුවීමට අපි යන්න හදන්නේ. දැන් මේකේ යම් සිදුවීම් ටිකක් අපි කතා කරගෙන ආවනේ නේද? මුලින්ම අපි මතක් කරගත්තොත් එහෙම අර අහිංසක උප්පත්තියට දාලා කතාව අපි කතා කරගත්ත මුල ටිකේ ඊළඟට අපි සාකච්ඡා කරගත්තා අඟුල්මාල් අහිංසක ශිල්ප හදාරන්නට ගිය අවස්ථාව ගියේ ස්ථානයේ සහ එහිදී සිදුණු කාර්යභාරය නේද? ඔය හොඳට ශිල්ප හදාරුවා. ඊළඟට ඒකෙදී තමන්ගේ සහෝදර ශිෂ්‍යයන් ඔහු කෙරෙහි වෛරීව කටයුතු කළා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස ඇදුරුතුමාව නොමග යවලා දසපමක ආචාර්යතුමාව නොමග යවලා ඔහුව මේ වැරදි මගට යොමු කරා නේද? අවසාන වශයෙන් එතනදී ශිල්ප හදාරන්න ගිය එතනින් ඔහුට අවසාන වශයෙන් ලැබුණ අවසාන ඵලය තමයි ශිල්පයට අමතරව නරක පුද්ගලෙක් බවට පත් වෙන්න අවශ්‍ය කරන මග හසර වටපිටාව තමයි එතනින් අවසාන වශයෙන් ඔහුට ලැබුණේ. මොකද ගුරු පඬුරු නැත්තම් තුටු පඬුරු විදියට වැරදි උපදෙසක් ලබා දෙනවා ගුරුවරයා විසින් මිනිසුන් දහසක් මරලා මේ තමන්ගේ පූජාව නැත්තම් ඒ තමන්ගේ ඉටු කළ යුතු කාර්යභාරය අවසන් කරන්න. මෙන්න මෙතනින් පස්සේ ඊළඟට මතක් වෙනවා අහිංසක ඊටම අකමැත්තෙන් සිදු කැමැත්තකින් තොරව ඊටම අකමැත්තෙන් නමුත් ගුරුවරයාට කරන කෘතගුණ සැලකීමක් ප්‍රතිපකාරයක් විදියට ආයුධ රැගෙන මිනිසුන් මරලා ඇඟිල්ල බැගින් එකතු කරලා ඇඟිල්ල මිනිසුන් දහසක් මරලා ඇඟිල්ල එකතු කර ගන්න ඕන නිසා සවනාගත වෙලා වන්නේ තෙල්ලෙන තැනදී වනේ මැදදී වනේ අගදී මිනිස්සු මරමින් යනවා. ඊට පස්සේ ගම්නියම් ගම් වලට ඇවිල්ලා වසල් දනව් වලට ඇවිල්ලා මිනිස්සු මරනවා. ඉතින් එහෙම දනව් ගම් වලින් ගම් වලට නගරයට ඇවිල්ලා මිනිස්සු මරමින් ඉන්නවා. මේ පිළිබඳ විශේෂයෙන්ම දැනගන්නවා බුදුන් වහන්සේ බුදු ඇස යොමු කරලා බලනවා. ඒක දා මමත් තමන්ගේ දෙමාපියන් දැනගෙන එමින් හිටියා. ඊළඟට අපි දැක්ක අර රටේ ජනතාව ඔක්කොම රජමාලිගා රජගෙයින් ඉදිරියට ඇවිල්ලි කරලා රජතුමාට මේ පණිවිඩය දුන්නා. දැන් රජතුමාත් සේනාව මොහොව අල්ලන්නේ. වාරේ අඟුල්මාල්ව මොකක් කරනවද? අඟුල්මාල්ව මහාන කරනවා. එහි භික්ෂු පැවිදි ලබා දෙනවා. පැවිදි ලබා දීලා එතෙන්ට මහරජතුමා යනවා. මහරජතුමාගේ හඳුර ගන්න බැරි වෙනවා කවුද කියලා. බුදුන් වහන්සේ පැහැදිලි කරලා දීලා එතනින් තමයි මහරජතුමා පැහැදිලා එතනින් ඉවත් වෙන අවස්ථාවක් තමයි අපි දැන්. අපි ළඟ වෙනම ජවනිකාවකට යන්නේ අඟුල්මාල් තෙරගේ නැත්නම් මහතෙරුන් වහන්සේගේ වෙනම කල්ක්‍රියාවක්. උට අදාළ වෙනත් කතාන්දරයකට අපි යන්නේ. තවත් ජවනිකාවකට අපි යන්නේ. හරිද? මෙතන මහතෙරුන් කියලා කියන්නේ මෙතන අඟුලිමාල තෙරුන් වහන්සේ. කුලගම් කියලා මම කිව්වේ මොකක්ද? කුලගම් කියලා කියන ගෙවල් තිබෙන ගම්මාන කෙනෙක්. ගෙවල් තිබෙන ගම්මාන සිඟාන් ඒ ගෙවල් තිබෙන ගම්මාන වලට සිඟන්නට කියලා කියන්නේ මොකක්ද සිඟන්නට කියලා කියන්නේ? සිඟා පිඩුසිඟා වැඩිවීමට. පිඩුසිඟා වන්නට. ගිය කලෑ මිනිස්සු ඔවුන් දැකේ වෙවුලත් මේ යන බලන්න කලින් කරලාද ක්‍රියාවලිත් එක්ක පුරුෂයෙක් පිළිබඳ සමාජය ඇති කරන බිය සහගත ස්වභාවය ඕ පිළිබඳ තියෙන සමාජ ආකල්පය ඊටම අමාරුයි. අපි කියනවා අපි සමහර අයට විවිධ නම් පටබැඳීමක් කරනවානේ. නරක වැඩ කරලා තිබිට හොඳ වුණත් වැඩක් නැහැ. බොහෝ වෙලාවට හරි අමාරුයි හොඳ නාමයක තුර. නරක නාමය තමයි දිගට යන්නේ නේද? සමාජය තුල. නරක නාමයක් හදාගත්තාම මේක දිගට යනවා වැඩි. මිනිස්සු ඒක ටිකක් වැඩිපුර කතා බහ කරන. ඒක නිසා අඟුලිමාල තෙරුන් වහන්සේ රහත් බවට පත් වෙලා ඉන්න උන්වහන්සේ දැකලා පවා දැන් මිනිස්සු බයටපත් වෙනවා. මොකද කලින් සිදුණු දේවල් මොකද විශාල වශයෙන් මිනිස්සු අපි දැක්ක තැනකදී මිනිස්සු 20 30 40 50 ගියත් ඒ කණ්ඩායම් පිටින් විනාශ කර මරලා ඇඟිලි ලබා ගන්න තරම් ශක්ති සම්පන්න හැකියාවකින් යුක්ත පුද්ගලයා තමයි අඟුලිමාල කියලා කියන්නේ මහාන වීමට పూర్වේ. දැන් ඒ தත්ත්වය සමාජ මිනිස්සු දන්නේ නැහැ මේ මහණුනාට මේ මොන වගේ කෙනෙක්ද කියලා. මේවෙන් පේනවා අපිට මොකක්ද කොයිතරම් සමාජයට බලපෑමක් කරලා තියෙනවද මේ මෙවැනි අපරාධකාරීන්ගේ ක්‍රියාකලාප. ඒක තමයි මෙතනින් තවදුරටත් පෙන්වන්න කරන්නේ. ගිය කාලේ මිනිස්සු වුන් දැක වෙවුලත්මය පළත්මය පළයන කියලා කියන්නේ මොකද්ද? පළත්මය කියලා කියන්නේ පැනලා දුවලා යනවාමයි. පළත්මය පැනලා දුවලා යනවාමයි. පැනලා දුවලා යනවා. පැන දුවනවා කියන අදහස. පැන දුවනවා. ඊට පස්සේ ගත්තාම දොරපියාලත්. දොරපියාලත් කියලා කියන්නේ දොරවල් වසා දමයි නැත්නම් දමති. දැන් අඟුල්මාල් තෙරුණ වහන්සේ එනකොට මිනිස්සු දැඩි ලෙස බියටපත් වෙනවා. වෙවුලනවා. බයේ පැනලා දුවනවා. ගිහිල් දොරවල් වහ ගන්නවා. තියෙන බීතිය. මේ වෙනකන් ඇතිලා තිබුණු බියසහගත බව. ඇතැමු අඟුල්මාල් නම අසමින් පලා වලට හෝ වදිති. ඒ කියන්නේ කරන්නම දෙයක් නැත්නම් මොකද්ද කරන්නේ? සමහර අය මොකද්ද කරන්නේ? කැලේට දුවනවා. සමහරු දුවලා ගිහිල්ලා කැලේට වදිනවා. පලා වලට හෝ වදිති. පැනලා කැලේට හෝ යති. කැලේට හෝ පැන දූති කියන අදහස. ලියාගන්න. කැලේට හෝ පැන දූති. කැලේට හෝ පැන. දැන් බලන්න කරන වැඩේ සමහරු පැන ඇහුව ගමන්ම දැක්ක ගමන්ම වෙවුලනවා. තව සමහරු
අඟුලිමාල තෙර දැක්ක ගමන් පැනලා දුවනවා. තවත් සමහරු අඟුලිමාල දැක්කහම ගෙට පැනලා දොර වහ ගන්නවා. තවත් සමහරු කරන්නම දෙයක් නැත්තම් පැනලා ගිහිල්ලා කැලේට හෝ ඇතුළේ කැලේට හෝ වැදිලා හැංගෙනවා. ඊට පස්සේ ගෙට වැද දොර පියාලා අඟුළු හොගත් ගෙට පැනලා දොර වහගත්තොත් අඟුළු දා ගන්නවා. පලා නොයා හෙන්නාහු පැනලා දුවන්න බැරි නම් කැලේට යා ගන්න විදියක් නැත්තම් පැනලා දුවන්න බැරි නම් ගෙට වැදිලා දොර වහ ගන්න බැරි නම් ඒ කියන්නේ නොයා හෙන්නාහු කියලා කියන්නේ නොයා හෙන්නාහුගේ යන්නට නොහැකි අය. නොයා හෙන්නාහු කියලා කියන්නේ යන්නට නොහැකි අය. යන්නට බැරි වෙච්ච අයත් ඉන්නවනේ. බලන්න පුදුම තත්ත්වයක් මේ තත්ත්වය. යන්නට බැරි වෙච්ච අයත් ඉන්නවා. පිටිපෑ සිටුති. පිටිපෑ සිටුති කියලා කියන්නේ මොකද්ද පිටිපෑ සිටුති කියලා කියන්නේ? පිටිපස්සට හැරිලා ඉන්නවා. අඟුලිමාල එනවා නම් අඟුලිමාල තෙරුන් වහන්සේ එනවා නම් සමහරව අපි දැක්කා වෙවුලුව වෙවුලලි වල පැනලා දිව්වා. සමහරු ගෙට වැදිලා දොර වහගත්තා. දොර වහලා අඟුලුත් දාගත්තා. සමහරු දුවන්න පුළුවන් අය දුවලා කැලේට වැදුණා. තවත් සමහරු එහෙමත් කරගන්න බැරි අය මොකද කරන්නේ? එහෙම යන්න බැරි අය අඟුලිමාලේන පැත්ත බලන්නේ නැතුව අනිත් පැත්තට හැරිලා ඉන්න වෙවුලුව. කරන්න දෙයක් නැහැ නේද? ওই තරම් බීතිර පත්තල දිච්ච සමාජයක්ද මේ මෙවැනි පුද්ගලෙක් නිසා. මේ නාමය හදාගන්න හරි අමාරුයි. මේ බලන්නකෝ දැන් වෙලා තියෙන්නේ පිටුපෑ සිටිති කියලා කියන්නේ පිටිපස්සට හැරිලා සිටිති කියන එක. පිටිපස්සේ හැරියේ සිටිති. එයාගේ මූණ බලන්න යන්නේ නැහැ තෙරුන් වහන්සේගේ. බුදු අඟුලිමාල තෙරුන්. පිටිපස්සේ හැරිලා මේ පැත්ත බලන්න නැතුව ඉන්න මොකද ඊ තරම් බියටපත් වෙලා හිටියේ. අපි දැන් කියනෝනේ නේද? එහෙම ස්වභාවයක් තියෙනවා. මහතෙරහු සලුවක් හමුදු සරලුවක් හමුදු මොකද්ද සරලුවක් මහතෙරුව කියලා කියන්නේ අඟුලිමාල තෙරුන් හරිද? මහතෙරුව කියලා කියන්නේ අඟුලිමාල තෙරුන්. අඟුලිමාල තෙරුන්. සරලුවක් හමුදු කියලා කියන්නේ මොකද්ද මේ සරලුවක් හමුදු කියලා කියන්නේ? සරලුවක් හමුදු කියලා කියන්නේ පුතා කැඳහැන්දක්වා. කැඳහැන්දක්වා. සරලුවක් හමුදු කියලා කැඳහැන්දක්වා. කෙනෙස්සක් බතුදු. කෙනෙස්සක් බතුදු කියලා කියන්නේ බත් හැන්දක්වා. කැඳහැන්දක්වත් බත් හැන්දක්වත් මොකක්ද වෙන්නේ? නොලැබෙති කියන්නේ ලබා ගන්න බෑ. කැඳ හැන්දක්වත් ලැබෙන්නේ නැහැ. හැඳ හැන්දක් විතරනේ බත් හැන්දක්වත් ලැබෙන්නේ. කැඳ හැන්දක්වත් බත් හැන්දක්වත් කියන්නේ චුට්ටක්වත් පොඩ්ඩක්වත් ලැබෙන්නේ නැහැ කියන එක තමයි මේ කියන්නේ. ඒ තරම්ම මිනිස්සු බියටපත් වෙලා. ඊළඟට ගත්තාම අහරින් ක්ලාන්ත වෙති. දැන් අඟුලිමාලට මේ සමාජයේ තියෙන පීන මුළු මහස් ඔබට මතක ඇති අඟුලිමාලගේ ක්‍රියාකලාපේ. කැලේට ඇතුල් වෙන තැනදී මිනිස්සු මැරුවා. කැලේ මැදදී මිනිස්සු මැරුවා. කැලෙන් පිටට දැන්ට ඇවිල්ලා එතෙන්දී මිනිස්සු මැරුවා. ඊළඟට කුඩා ගම්මාන වලට ඇතුල් වෙලා මිනිස්සු මැරුවා. සාමාන්‍ය ලොකු ගම්මාන වලට ඇවිල්ලා මිනිස්සු මැරුවා. මහා 10 12 නැත්තම් 15 20 50 වගේ කල්ලියනකොට ඒ මිනිස්සු මැරුවා. මිනිස්සු ගම්බිම් අතහැරලා ගිහිල්ලා රජමාලිගාවේ ඇවිල්ලා මිනිස්සු අඬන්න කිව්වා. සමාජයක් බීතිරපත් වෙච්ච ආකාර අපරාධකාරී ක්‍රියාකලාපේ නිසා සමාජයට වෙච්ච සමාජය කොයිතරම් කැලිමටපත් වෙලාද කියලා මේකෙන් පේන්නේ. ඒකෝර මෙන්න මෙහෙම කෙනෙක් බලන්න මහාන වුණත් Taman විසින් ලබාගත දේවල් ලබා ගන්න බැරි නම් අඩුම තරමින් ආහාර ටිකක්වත් ලබා ගන්න බැරි වුණා. සමහර අවස්ථාවල මොකක්ද වෙලා තියෙන්නේ? ආහාරින් ක්ලාන්ත වෙති. මොකක්ද කියන්නේ? කෑම නොලැබී ක්ලාන්ත වෙනවා කියන එක. කෑම නොලැබී ක්ලාන්ත වෙති. කෑම නොලැබී ක්ලාන්ත වෙති. කෑම නොලැබී ක්ලාන්ත ආහාරින් ක්ලාන්ත වෙති කියලා කියන්නේ ඒක. කෑම නොලැබී ක්ලාන්ත වෙති. මං කරා. ආහාර නොලබන්නාහු නුවර නම් සර්ව සාධාරණයි. මෙතන ආහාර නොලබන්නාහු කියලා කියන්නේ ආහාර ලැබෙන්නේ නැති මේ අඟුල්මාල් තෙරුන් වහන්සේ. නොලබන්නාහු කියලා කියන්නේ අඟුල්මාල් තෙරුන් වහන්සේ කියලා මේ කියන්නේ. ආහාර නොලබන්නාහු ආහාරයක් නොලැබෙන අඟුල්මාල් තෙරුන් වහන්සේ නුවර නම් දැන් මේ ගම්වලනේ සැරිසරුවේ කුඩා ගම්මාන වලට යාවේ. දැන් උන්වහන්සේ හිතනවා නුවර නම් සර්ව සාධාරණයි. නුවරේ ඉන්න මිනිස්සු නම් මොකෝ නුවර නම් සර්ව සාධාරණයි කියන නුවර සියල්ල ඉතා හොඳින් සිදු වෙනවා. ලියාගන්න සර්ව සාධාරණයි කියලා කියන්නේ ඉතා සියල්ල ඉතා හොඳින් සිදුවේ කියන එක. සර්ව සාධාරණයි කියලා කියන්නේ නුවර නම් ඉතා සියල්ල හොඳින් සිදුවේ. සර්ව සාධාරණයි කියලා කියන්නේ සියල්ල ඉතා හොඳින් සිදුවේ කියන එක. සිදුවේ. නුවරට වදිත නගරයේ දැන් ගම අතහැරලා ඊළඟට අඟුල්මාල් තෙරුන් වහන්සේ එනවා නගරයට. ওই වැඩේමනේ අර මිනිස්සුන්ටත් උනේ. ඉන්න හිටින තැන් එතනින් ඉන්න බැරුණා ඊළඟ තැනට ගියා ඊළඟ දැන් අඟුල්මාල් තෙරුන් වහන්සේටත් රහත් වෙලත් ඒ තත්ත්වෙ උදා වෙලා තියෙනවා බලන්න. යම් දොරකින් වන්හුද දොරකින් එළියට ආපු කෙනෙක් ඉන්න වන්හුද දැක් එළිය බලන් ඉන්න කෙනෙක් ඉන්නවා දැන් මිනිස්සු අන්නේ මිනිස්සු අඟුල්මාල්ය මොකද්ද අඟුල්මාල්ය කියලා කියන්නේ?
අඟුල් මල්ල කියලා කියන්නේ අඟුලිමාල ආවෝ කියන ප්‍රකාශය. මේක එහෙම එකක් මේ කියන්නේ. අඟුල් මල්ල කියලා කියන්නේ ඒකයි. අඟුලිමාල ආවේය කියන ප්‍රකාශය ඔය කරන්නේ. අඟුල් මල්ල කියන එක කෙටියෙන් දක්වලා තින්නේ ඒක. අඟුලිමාල ආවේය. මිනිස්සු කෑ ගහන. අඟුලිමාල ආවේය. මොකද ගම්වලත් ඔය තත් නගරවල සභාවත් ඔය තත්ත්වනේ. අඟුලිමාල කලින් ඉන්න වෙලාවේ. අඟුල්මල් ආවේය. අඟුල්මල් කියලා කියන පුතා කවුරු හරි එයාගේ තියෙන විශේෂත්වයක් නිසා ආපු පටබැඳීමක් නැමක්නේ. සමහර අය විවිධ අයහපත් ලක්ෂණ තියෙනවා. අයහපත් නම් පටබැඳිනවා නේද? විවිධ නම් තියෙනවා නේද? ඔය අයහපත් මිනිස්සුන්ට විවිධ නම් තියෙනවා. මේ ඔඩ්ඩියා කියනවා. ඊට පස්සේ කියනවා විලේ සුදා කියලා විවිධ නම් වෙනවනේ. අයහපත් නේද? නේ? එහෙම විවිධ නම් වෙනවා. ඔයගොල්ලෝ මේ සමාජයේ සමහර අපරාධ කරන අයට 아무තු නම් භාවිතා කරනවා. දැන් ඒ වගේ චරිතයක් තමයි අඟුල්මාල් කියලා කියන්නේ මේ වෙලාවේ. විපත් වෙලා හිටියේ. අඟුල්මාල් කියලා කියන හුට ලැබිච්ච දාම නෙවෙයි. ඔයගොල්ලෝ රූපවාහිනියේ ප්‍රවෘත්ති නරඹන වෙලාවට එහෙම නැත්නම් ගොඩනැගිලි ප්‍රවෘත්ති අහන වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති ওই නරක පුද්ගලයන් කියන්නේ විවිධ අපරාධ ස්වභාවයේ වැඩ කරන අයට නම් දෙකක් තියෙනවා. එකක් තමයි උන්ට නිත්‍ය වශයෙන්ම උපැන්නේ නැත්නම් ගමේ මේ සාමාන්‍ය දෙමාපියන්ගේ නම. අනෙක් නම තමයි සමාජයේ භාවිතෙන් එන නම. නේද? මරුසිරා ඔඩ්ඩිය දැන් මගේ ඔඩ්ඩියාය වගේ නම් පටබඳිනවා. දැන් අඟුල්මාල් කියන නමත් ඒ වගේ පටබැඳිච්ච නම. අඟුල්මාල් උනේ ඇයි? නරක ක්‍රියාවලිය නිසා. නේ? නරක ක්‍රියාවලිය නිසා. දැන් ඔයගොල්ලෝ මේ පහුගිය දවසේ ওই අල්ලන්නේ අපරාධ කරන සමාජ වර්තමානයේ ඇල්ලුවා. ඒ විවිධ නම් තිබ්බ. නම් ලැබුණේ හැදුනේ උපැන්නේ නම නෙමෙයි. සාමාන්‍යයෙන් ගමෙන් රටේ පුද්ගලයන් විවාහ කරපුවා. දැන් මෙතනත් එහෙමයි. අඟුල්මල්ය කියලා කියන්නේ අඟුලිමාල ආවේය කියලා කෑ ගහලා මිනිස්සු බනිනවා. මේ කෑ ගහනවා මේ මිනිස්සු අඟුල්මල්ය කියලා. කල දහස් මිදිමින් පළති. මේ පාර මොකද්ද? කල දහස් මිදිමින් කියලා කියන්නේ කලගෙඩි දහස් ගණන් බිඳගෙන. මොකද වතුර ගින්න අය ඒ කට්ටිය කලගෙඩි අතහැරලා දාලා දුවනවා. කලගෙඩි දහස් ගණන් බිඳිමින් දුවති. කලගෙඩි දහස් ගණන් බිඳිමින් පැන යති. කලගෙඩි දහස් ගණන් බිඳගෙන පලා යනවා. පැන දුවනවා. කලගෙඩි දහස් ගණන් බිඳගෙන පැන දුවති. කලගෙඩි දහස් ගණන් බිඳගෙන පැන දුවති. එක් දවසක් ඔන්න බලන්න ඊළඟ කතාව. අඟුල්මල් මහතෙරහු පෙරවරු පාසිවුරු. පාසිවුරු කියලා කියන්නේ පාත්‍රය හා සිවුරු රෙදි. පෙරවරු කියලා කියන්නේ උදේ හරිද? එක දවසක් අඟුලිමාල මහ තෙරුන් වහන්සේ උදෑසන පාත්‍රය හා සිවුරු පැළඳ පාත්‍රය රැගෙන සවැත් නුවර වැඩ. සවැත් නුවරට පැමිණ සවැත් නුවර ජේතවනාරාමයේ ආසන්නයේ සවැත් නුවරට ඇවිල්ලා සපදැන්සැරි. මොකද්ද පුතා සපදැන්සැරි කියලා කියන්නේ? සපදැන්සැරි. සපදැන්සැරි කියලා කියන්නේ නිවෙස් වලට අනුපිළිවෙල බුදුන් වහන්සේ අනුදල සිඟා වැඩිමේ ක්‍රමයක්. සපදැන්සැරි. නිවෙස් වලට අනුපිළිවෙලින් නිවෙසෙන් නිවෙස අනුපිළිවෙලින් ගොස් පිඬුසිඟා යෑම. නිවෙසෙන් නිවසට අනුපිළිවෙලින් පිඬුසිඟා යාම. මොකද බුදුන් වහන්සේ දේශනා කරනවා මේක මං ගිහි කල අඳුරන ගෙදරක්. මේක මං දන්න මිත්‍රයෙක් ගෙදරක්. මේක මගේ තරහකාරයෙක් ගෙදරක්. මේක ගොඩාක් යාළුවෙක් ගෙදරක්. එහෙම කියලා ගෙවල් අතර පිඬුසිඟා වඩින්න බෑ. බුදුන් වහන්සේ අනුදැන වදාරනවා ගෙයින් ගෙට යන්න පිඬුසිඟා වඩනකොට ආහාර ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඒකට අපි කියන මොකක් කියලාද? අපි එකට කියනවා සපදැන්සැරි කියලා. කියන්නේ නිවෙස් වලට අනුපිළිවෙලින් පිඬුසිඟා යෑම. දැන් මෙතනත් ඒ වැඩේ වෙන්න මොකද්ද? අඟුල්මාල් තෙරු මොකක් කරනවද? සපදැන්සැරිව වන බැවින් නිවෙස් වල අනුපිළිවෙලින් පිඬුසිඟා වඩන බැවින් ගෙපිළිවෙලින් කෙනිසි ආහාර සිඟන්නා වූ. කෙනිසි ආහාර කියලා කියන්නේ මොනවද? කලින් අපි ගත්ත කෙනිසි ආහාර කියන්නේ බත් සිඟන්නා වූ. අන්න එහෙම කියන්නේ ආහාර පිණිස බත් සිඟමින් යදින මේ පිඬුසිඟා වඩන වෙලාවේ මූඩ ගර්භවය අන්න සිදුවීමක් වෙන්නේ යන්නේ. මූඩ ගර්භවය කියලා කියන්නේ පුතා මොකක්ද මූඩ ගර්භවය කියලා කියන්නේ? මූඩ ගර්භවය කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නෝ කාන්තාවක් දරුවෙකු බිහි කරනකොට සතිගානට හරියනකොට ඔයගොල්ලෝ ඒක ලහසට මේ විද්‍යාවට ඉගෙනගෙන ඇති. නියමිත සතිගාන එනකොට දරුවා නිසි පරිදි සාමාන්‍ය ස්වභාවයෙන් ප්‍රසූත කිරීම සඳහා බිහි කිරීම සඳහා දරුවාව පිටින හැරෙනවා කියලා සති ගානකොට අදාළ කාලේ බිහි කරන කාලෙ කිට්ටිනකොට අදාළ විදියට විද්‍යාවෙම ඔයගොල්ලෝ කියලා දීලා තියෙයි දරුවා නිසි පරිදි බිහි වෙන සුසු විදියට දරුවව හැරෙන්න ඕන පහළට හැරෙන්න හිස පහළට එන්න මොකද දරුවෙක් බිහි වෙද්දි ඉස්සෙල්ලාම එන්නේ හිසනේ සාමාන්‍ය පරිදි දරුවෙක් බිහි වෙනකොට එතකොට දැන් මේ කියන කාන්තාවගේ දරුවා මූඩ ගර්භ වෙලා ඒ මොකක් වෙලාද
මූඩ ගර්භ. දරුවා සාමාන්‍ය පරිදි බිහි කිරීමට නොහැකි ලෙස මූඩ ගර්භ කියලා. දරුවා සාමාන්‍ය පරිදි බිහි කිරීමට නොහැකි ලෙස දරුවා සාමාන්‍ය ලියා ගන්න. දරුවා සිරිත් පරිදි දරුවා බිහි කිරීමට නොහැකි. ඒ නොවැදී හැකි කියලා කියන්නේ නොහැකි කියන එක. මූඩ ගර්භය. දරුවා සාමාන්‍ය පරිදි බිහි කරන්න නොහැකි. සම්පූර්ණ අදහස එන්නේ මූඩ ගර්භව නොවැදී එහෙන කියන පද දෙකටම අදාළව තමයි මම මේ උත්තරේ කිව්වේ. අදහස කිව්වේ සාමාන්‍ය පරිදි දරුවා බිහි කිරීමට නොහැකි ලෙස වැතිර සිටින නොවැදී එහෙන කියලා කියන්නේ නොවැදී කියලා කියන්නේ sorry වැතිර සිටින නෙසේ මූඩ ගර්භව නොවැදී එහෙන කියලා කියන්නේ දරුවා සාමාන්‍ය පරිදි බිහි කිරීමට නොහැකිව සිටින දරුවෙකු සාමාන්‍ය පරිදි බිහි කිරීමට නොහැකිව සිටින මූඩ ගර්භව නොවැදී එහෙන දරුවෙකු සාමාන්‍ය පරිදි බිහි කිරීමට නොහැකිව සිටින මාගමක මාගමක් කියලා කියන්නේ කවුද? මාගමක් කියලා කියන්නේ අපි දන්නවා කාන්තාවක් කියන එක. මාගමක් කියලා කියන්නේ කාන්තාවක. දැන් දරුවෙකු සාමාන්‍ය පරිදි බිහි කිරීමට නොහැකිව සිටින කාන්තාවක දැකලා කරුණාවෙන් කම්පිත වූහු කම්පාවටපත් වෙලා ඔවුන් පෙර කියලා ඔහු පෙර අවස්ථාවේ එක්ෙක්හු උණු දහසක්. ඒ කියන්නේ මොකද්ද? අඟුලිමාල ඔවුන් කියලා කියන්නේ අඟුලිමාල පෙර කියලා කියන්නේ කලින් එකක්හු උණු දහසක් කියලා කියන්නේ 999ක් දහසට එකක් අඩුවෙන් කියන එක. 999ක් කියන එක. එහෙම නැත්නම් දහසට එකක් අඩුවෙන් මිනිසුන් මරන්නාට මොකද්ද මරන්නාට කියලා කියන්නේ? මරන්නාට කියලා කියන්නේ මරපු ඒ කෙනාට. කියන්නේ මෙයා ගැන තමන් ගැන කියන්නේ. මරපු කෙනාට එක දවසකදී කියලා කියන්නේ එක් දවසකදී කියලා කියන්නේ එක් දවසකදී එක දවසකදී මරන්නාට කියලා කියන්නේ මරපු ඒ කෙනාට කියන එක. එක දවසකදී කුළුණු කියන්නේ කරුණාව. කුළුණු කියලා කියන්නේ කරුණාව. කිස කියලා කියන්නේ කරුණාව කෙලෙස. එක දවසකින් කරුණාව කෙලෙස උපන්නේ කොහොම ඇති වුණාද කියනවා නම් පැවිදි බලයෙන් උපත්. ඒ කියලා කියන්නේ පැවිද්ද නිසා තමයි ලැබුණේ. හරිද? පික්මන් කරන්න උන්ට. එකල්ලි අඟුලිමාල් මහතෙර වූ ආහාර කිස කියලා කියන්නේ ආහාර ගැනීම සිදු කර. ආහාර ගැනීම. කොට කියලා කියන්නේ ආහාර ගැනීම සිදු කර. ආහාර කියලා කිස කියලා ආහාර ගැනීම සිදු කර. බුදුන් කරා එළඹ බුදුන් වහන්සේ ළඟට ඇවිල්ලා දැන් මෙයා දැක්ක අර දේ ආහාර ටික අර මේ දානේ වළඳලි ඉවරලා ඒ දානේ අරගෙන ඉවරලා ඊට පස්සේ බුදුන් වහන්සේ කරා ආවා ඇවිල්ලා බුදුන් වහන්සේ වැඳලා එකත් පැත්තකට වෙලා හිඳ වහන්ස සවැත් නුවර කෙනෙසි ආහාර සිඟුණු යමි. කෙනෙසි ආහාර කියන්නේ මං කිව්වා බත් ආදී ආහාර සිඟුණු යමි. සිඟුණු යමි කියලා කියන්නේ පිණ්ඩපාතය කරද්දී. සිඟුණු යමි කියලා කියන්නේ පිණ්ඩපාතය කරද්දී මූඩ ගර්භ මාගමක දිකීමි. මූඩ ගර්භ මාගමක් දැක්කා. මූඩ ගර්භ කියලා කියන්නේ සාමාන්‍ය පරිදි දරුවෙකු බිහි කිරීමට නොහැකි කාන්තාවක් දැක්කා කියන එක. මූඩ ගර්භ මාගමක දිකීමි කියලා කියන්නේ සාමාන්‍ය පරිදි දරුවෙකු බිහි කිරීමට ප්‍රසූත කිරීමට නොහැකි කාන්තාවක් දැක්ක කියන එක. ඇය විඳිනා දුක් මට නුරුස්සි. නුරුස්සනවා කියලා කියන්නේ මොකක්ද? නුරුස්සි කියලා කියන්නේ දරා ගන්නට නොහැකි බිය. ඇයි විඳිනා දුක් මට දරා ගන්න බැරි වුණා. වෙනද නම් මෙයා
අඟුලිමාල සාමාන්‍ය පුද්ගලික කාලේ කොච්චර මිනිස්සු මැරුව කෙනෙක්ද බලන්න මහණුයිමත් එක්ක ශාසනයට ආවත් එකත් එක්ක ඔහුගේ තිබුණු වෙනස නූරුස්ති කියලා කෙනෙක් දරා ගන්න බැරුණා කියේ. එසේ බැවින් තෝ ඇය කරා ගොස් එහෙනම් ඔබ ඇය කරා ගොස් කියලා කියන්නේ එහෙනම් ඔබ ඇය වෙත ගොස් එහෙනම් ඔබ ඇය වෙත ගොස් මෙන්න මෙහෙම ප්‍රාර්ථනාවක් කරන්න කිව්වා. එහෙනම් ඔබ ඇය වෙත ගොස් මෙන්න මෙහෙම ප්‍රාර්ථනාවක් කරන්න කිව්වා. මොකක්ද? මා උපන් තැන් පටන්ගෙන මා උපන් තැන් පටගෙන දැන සතක්කු දැනගෙන සත්වයෙකු නොලග දිවි නොගැලවී නම් කියලා කියන්නේ නොමරුවේ නම් නොමරුවේ නම් ඒ සසින් ඒ සත්‍ය බලයෙන් ඒ සත්‍ය බලයෙන් තිටදු ගබටදු තිටදු කියලා කියන්නේ ඔබටත් ගබටදු කියලා කියන්නේ ගර්භාෂයටත් නැත්නම් ගැබටත් ඔබටත් ගැබටත් ගබට කියලා කියන්නේ ගර්භාෂයට ඔබටත් ගර්භාෂයටත් මේ කියන ප්‍රාර්ථනාවක් කරන්න කියලා කියන්නේ සෙත් වේවායි සස්කරා කියලා කියන්නේ සත්‍ය ක්‍රියා කරන්න. ඒ කියන්නේ ගිහිලා සත්‍ය ක්‍රියා කරන මා උපන් තැන් පටන්ගෙන දැන සතක්කු දිවි නොගැලවීම නම් ඒ සසින් තිටදු ගබටදු සෙත් වේවායි සස්කරා සත්‍ය ක්‍රියා කරන්නයි වැදෑරුවා. මේ උපන්දා කියලා කියන පුතා මේ එයා ඉපදිච්ච සාමාන්‍ය ඉපදිච්ච කියලා නෙමෙයි මේ කියන්නේ. මේ මොන උපතද? පිරිනිවනේ පළවෙනි මේ නිර්වාණ උපත පිළිබඳව මේ කියන්නේ. නිර්වාණය පිළිබඳ උපත අන්න එතන. නිවන් ලබාගත් උපත ගැන මේ කියන්නේ. වහන්සේ හේ මට මුසාවේ. ඔන්න අහනවා. ඒක මට බොරු මම බොරුවක් නේ. ඒක එහෙම කියනවනේ. හේ මට මුසාවේ. හේ මට මුසාවේ. ඒ කියන්නේ එසේ කිරීම මම බොරු කීමක් බවට පත් වෙනවා. එසේ කීම මම බොරු කීමක් බවට පත් වෙනවා. එසේ කීම බොරුවක් බවට පත් වෙනවා. එහෙම මම කිව්වොත් ඒක බොරුවක් වෙනවා. හේ මට මුසාවේ. එසේ කීම මට බොරුවක් වෙනවා. මම බොරු කිව්වා. එහෙම කිව්වොත් මම බොරු කිව්වා වෙනවා. මා විසින් බොහෝ සතු දැන මරණ ලද. මම ගොඩාක් සතු මැරුවනේ මිනිස්සු මැරුවනේ මම දැනගෙන. අඟුලිමාලය. දැන් ඔයගොල්ලෝ පැහැදිලිනවා මේ මොන උපත ගැනද කියන්නේ. අඟුලිමාලය හේතා ගිහි මිනිස් කල. හේතා ගිහි මිනිස් කල කියන්නේ ඒ ඔබ ගිහි කාලයේදී ඔබ ගිහි කාලයේදී. එහෙම උනේ ඔබ ගිහි කාලයේදී. ගිහි මිනිස්සු නම් සතුන් මරණු ආදී කෙරෙති. ගිහි මිනිස්සු නම් සතුන් මරනවා ඒ කියන්නේ ප්‍රාණඝාතය, අදත්තා දානය, කාමීච්ඡාචාරය, මුසාවාද, සුරාමාරය ආදී දේවල් කරනවා. ගිහිය කරනවා එහෙම. ගිහි මිනිස්සු නම් සතුන් මරණු ආදී කෙරෙති. සතුන් මරණ ප්‍රාණඝාතය, අදත්තා දානය ආදී කරනවා. දැන් තට ආර්ය නම් ජාතියෙක් ආර්ය කියන උපතක්. ආර්ය නම් ජාතිය කියන ආර්ය කියන උපතක් නැත්නම් රහත් නම් උපතක්. ආර්ය නම් උපතක් කියලා කියන්නේ රහත් නම් උපතක් ඇති. දැන් ඔබට තියෙන රහත් කියන උපත තියෙන. රහත් කියන උපත. එසේ බැවින් තෝ මා උපන් තැන් එසේ එම නිසා ඔබ මා උපන් තැන් පටන්ගෙන යයි කියන තැන. ඒ කියන්නේ මා උපන් තැන කියලා මේ නිර්වාණ උප්පත්තිය නැත්නම් අපි කියනවා
නිවන් මාගේ උපතත් එක්ක කියන තැන කුකුස්. මොකද්ද කුකුස් කියලා කියන්නේ? කුකුස් කියලා කියන්නේ සැකය. කුකුස කියන එක. සැකය. ඇති වී නම් ආර් ජාතියේ උපන් තැන් පටන් ගෙනයි කියයි. නගා යවුහ කියලා ආපසු හරවා යවුවා. ආපසු හරවා යවුවා. නගා යවුවා. ආපසු හරවා යවුවා. හරි. මහතෙරුහු මැනවැ වහන්සේ එයට ගොස් තමන් සස් කොට සෙත් කරන්ට ආ පරිදි කියයි යවුහ. මිනිස්සු වටා ජවනිකා කියලකන් තිරෙදි. මම ආවේ මේ මෑයට සත්‍ය ක්‍රියා කරන්නේ කියලා කියවුවාම මෙයා සූපත් කරන්නේ සෙත් පතන්නේ කියලා කිව්වා කියලා ගිහිල්ලා මිනිස්සුන්ට කිව්වාම ඒ යව්හු ඒ මිනිස්සු වටා ජවනිකා කියලා කියන්නේ තිරරෙදි බැඳ. මහා තිරට ජවනිකායෙන් පිටත පුටුවක් තුබූහ. අර තිරරෙදින් පිටත පුටුවක් තිවර මුඩගර්භ කාන්තාව පේන්නේ නැති වෙන්න තිරයක් ඇදලා ඒ තිරයෙන් පිටත අඟුල්මාල් මහ තෙරුන් වහන්සේ වාඩි වෙන්න නැත්තම් ඉඳ ගන්නට ඇඳ ගන්නට තැනක් පුටුවක් තිබ්බා. මහ තෙරහු ඉහි වැඩහිඳ මහ තෙරහු මහ තෙරුන් වහන්සේ එහි වාඩි වී කියන එක. එහි වැඩහි ඉඳ කියලා කියන්නේ එහි වාඩි වී මා ආර්ය ජාතින් උපන් තැන් පටන්ගෙන මා ආර්ය ජාතින් උපන් තැන් පටන්ගෙන සතක් වූ දිවි නොගැලවීම නම් සතෙකුගේවත් දිවි ගැලුවේ නැත්තම් සසින්තිටදු ගබටදු මේ ටික ඔයගොල්ලෝ කලින් කතා කරා අදහස ගත්තා. ඒ සත්‍ය බලයෙන් ඔබටත් ඔබගේ ගර්භාෂයට සෙත් වේවායි සස්කල කරගෙන සත්‍ය ක්‍රියා කළා. ඒ සස්තෙපුල් කියලා කියන්නේ ඒ සත්‍ය වචන. ඒ සස්තෙපුල් කියලා කියන්නේ ඒ සත්‍ය වචන. හා සමග ඩබරායෙන් මේ උපමාවක් තියෙන හොඳට බලා ගන්න මේක. ඩබරායෙන් කියලා කියන්නේ මොකද්ද පුතා? ඩබරායෙන් කියලා කියන්නේ වතුර පෙරා ගන්නා උපකරණයෙන් කියන එක. වතුර පෙරා ගන්නා උපකරණයෙන් ඩබරායෙන් කියලා කියන්නේ වතුර පෙරා ගන්නා උපකරණයෙන් ගුළුදියක් කියලා කියන්නේ ගැලූ වතුරක් කියන එක. ගැලූ වතුරක් ගුළුදියක් කියලා කියන්නේ ගැලූ වතුරක්. සේන් කියලා කියන්නේ වගේ. ඒ කියන්නේ මොකද්ද? සරල අදහස මොකක්ද මෙතන? වතුර පෙරා ගන්නා උපකරණයෙන් ගැලූ වතුර වගේ ගුළුදියක්සේ. දරු නික්මිනි කියලා කියන්නේ දරුවා බිහි වුණා කියන එක. දීපිත් මවුනට සෙත්ති. දීපිත් කියලා කියන්නේ පුතාටද මවටද යන දෙදෙනාට. දීපිත් කියලා කියන්නේ පුතාටද දීපිත් කියලා කියන්නේ දෙන ලද පුතා කියන එක. නැත්නම් පුතාටද මවටද යන දෙදෙනාටම ශාන්තියක් ඇති වුණා, සුවපත් වුණා කියන එක. පොඩ්ඩක් මේක අපි ඉවර කරන්න ඕනේ. ඒකයි මම ඉක්මන් කරලා කරගෙන යන්නේ. මහතිරුන් හිඳ සස්කල තන්හි සත්‍ය ක්‍රියා කර තැනේ පිලක් කියලා කියන්නේ වේදිකාවක් කළහ. වේදිකාවක් හැදුවා. හදලා මූඩ ගර්භ වූ තිරිසන් ගතිය. ඒ කියන්නේ සතුන් කියන එක. තිරිසන් ගතිය කියලා කියන්නේ තිරිසන් උපන් කියන එක. තිරිසන් සතුන් ලෙස උපන් කියන එක. තිරිසන් ගතිය කියලා කියන්නේ සතුන් ලෙස උපන්. සත්හුදු ඇර කියලා කියන්නේ ගෙනවිත්. එහි හොවති කියලා කියන්නේ එහි දිගා කරති. ඒ විගස මෑ සුවයෙන් බර මුසිත් අන්නර කාන්තාවගේ වගේ අර සතුත් හොයාගෙන ආව මෙහෙම දරුවෝ බිහි කරන්න බැරි වෙලා ඉන්න සත්තු ඉන්නවා. තමන්ගේ සත්ත්වය බිහි කරගන්න බැරි වෙච්ච අය. ඒ කට්ටියක් ගෙනල්ලි කරලා මෙතනින් තිව්වහම අර වැඩේ වුණා. සාමාන්‍ය පරිදි දරුවා බිහි වුණා. බර මුසිත් කියලා කියන්නේ
මොකක්ද බරින් නිදහස් ඌහ කියන එක. බරින් නිදහස් ඌහ කියන එක. බරින් නිදහස් ඌහ. යමක් දුර්බලද ගෙන එන්නට නොහැකිද? අන්න එහෙම දුර්වල නම් ගෙනින්න බැරි නම් ඇයට පිළ දෙවි දිය. පිළ දෙවි දිය. ඒ කියන්නේ මොකක්ද? පිළ දෙවි දිය. පිළ දෙවි දිය කියලා කියන්නේ අර වාඩි වෙලා හිටිය ස්ථානය සෝදපු වතුර කියලා කියන එක. වාඩි වී සිටි ස්ථානයේ පිළ දෙවි දිය කියලා කියන්නේ එතන පිළ කියලා කියන මණ්ඩපේ නැත්තම් වේදිකාවක් නේ වාඩිලා සිටිය ස්ථානය සෝදන ලද වතුර කියන එක තමයි පිළ දෙවි දිය කියලා කියන්නේ. මේ වාඩිලා හිටි ස්ථානයේ වාඩිලා හිටි ස්ථානයේ සෝදපු වතුර ඇර කියලා කියන්නේ අරගෙන හිස ඔත් කල හිස ඔත් කැල හිස ඔත් කැල කියලා කියන්නේ හිසට වත් කළ විට එක්කෙනෙහිම හිසට වත් කළ විට එක්කෙනෙහිම බර මුසි බර සැහැල්ලු වෙනවා. සෙසු රෝගද සංහිඳි මේ කප සිටුනා කියලා කියන්නේ කල්පයක් පුරා කප සිටුනා කියන කල්පයක් පුරා බලපවත්වන කප සිටුනා කල්පයක් පුරා බලපවත්වන පෙළහරයි කියලා කියන්නේ කල්පයක් පුරා බලපවත්වන ප්‍රාතිහාර්ය කල්පයක් පුරා බලපවත්වන පෙළහරයි කියන්නේ ප්‍රාතිහාර්ය කල්පයක් පුරා බලපවත්වන ප්‍රාතිහාර්යයි. හෙලෝ හෙට හවසනේ ගණන ඉතිහාසය දෙකමනේ පැය දෙක දෙකම කියන්නේ නේද? ගණිතය ඉතිහාස දෙක. හරි. හරි 10 11 එක පහනේ. ඔන්ලයින් එකයි. හරි මේ දැන් ඔයගොල්ලෝ ලැබෙන මේ දැනුත් පණිඩයක් ලැබුණා මේ අපේ ඔන්ලයින් පන්ති සම්බන්ධයෙන්. ඒ නිසා මතක තබා ගන්න හෙට ඔයගොල්ලෝ ලැබිලා ඇති ගණිතය තියේ කියලා ඔන්ලයින් පන්ති හවස් 1 එකේ ඉඳලා දැන් මතක් කරනවා ඔයගොල්ලොන්ට සවස 1 ඉඳලා 5 වෙනකම් 10 11 දෙකට තමයි පන්ති ඉන්නේ මේ විදිහට ගණිතයට අමතරව ඉතිහාසයත් ඔයගොල්ලන්ට ඔන්ලයින් පන්තියක් පැවැත්වෙන බව. එතකොට එක පහ කාල සීමාව ඇතුළත ගණිතය ඔන්ලයින් පන්තියයි ඉතිහාසය ඔන්ලයින් පන්තියයි දෙකම පැවැත්වෙන බව දැන් දැනුම් දෙන්න කියලා කිව්වා. ඒකත් පොඩ්ඩක් මතක තබාගෙන හෙට හවස මේ පන්තියට සහභාගී වෙන්න කියන මතක් කිරීම කරා. හරිද? හරි. අපි මේ දැන් ටිකක් එක දිගට කතා කරගෙන ආපු නිසා දැනට අපි නැවැත්තු තැන පොඩ්ඩක් සී ගන්නවාගෙන මේ ඉවර වෙලා අපි ආයිත් වෙලාව තිබුණොත් අපු මේ පාඩමට මේක අවසන් කරමු මේ රීල් බසින් කතා කරන එක. මොකද අපි තාම ඉක්මනින් යන්න ඕන පාඩම 9 වෙනි පාඩම. ඒකට යමු. දැන් අපි යමු පද්‍ය පන්තියට. අපි කවි පාඩමට. ඒකට පොඩ්ඩක් අපි අවධානය යොමු කරන්න ඕනේ. ඊට මතක තබා ගන්න මේ අපි දැන් නැවැත්තුවේ අර මූඩ ගර්භ කාන්තාව සුවපත් කරලා අඟුලිමල් තෙර ඉන් පස්සේ තවත් සතුන් ඒ විදිහට මූඩ ගර්භ වෙච්ච සතුන් නැත්නම් දරුවන් තමන්ගේ පැටවුන් සාමාන්‍ය පරිදි බිහි කරන්න බැරි සත්තු හිටියා. ඒ සත්තු ගෙනල්ලි ඉවරලා අර කිව්ව මණ්ඩපේ ගාවෙන් තියලා සත්‍ය ක්‍රියා කරාම ඒ සත්තු බව සාමාන්‍ය විදිහට දරු ගැබ බිහි කරා. දරුවා බිහි කරා ගැබ තුලින් ඊළඟට සමහර තැන්වල තිබුණා හිටියා දරුවන් බිහි කරන්න බැරි කාන්තාවන් එහෙම හිටිය එක් තැන්වල. ඒ අය එතනට දැන් යන්න බැරි නම් මොකද්ද කරේ? ඕන්න ගේන්න ගන්න බැරි නම් මෙතෙන්ට අර වැඩ සිටි ස්ථානයේ සේදුව වතුර ටිකක් ගෙනහිල්ලා ඒ මූඩ ගර්භව ඉන්න අයගේ හිසෙහි ගෑවෙන් පස්සේ ඒ බලයෙන් සාමාන්‍ය පරිදි දරුවන් බිහි වෙන පටන් වුණා. ඉතින් මේක කල්පයක් පුරා පැවති මේ බලයක්. ඉතින් ඒක තමයි අපි සාමාන්‍යයෙන් මේ වැඩසටහනේ මේ
කතා ප්‍රවෘත්ති කතාවේ අඟුල්මල් දමනේ අද අවසන් කරේ පළවෙනි කොටස විදිහට අපි වෙලා තිබුණොත් තාපු හිතෙන්ට ඇවිල්ලා ඉක්මන් කළ ඉදිරියට අවසන් කරගන්න ඕනේ. මොකද වෙලාව ඉතාම ඉක්මනින් ගත වෙලා තියෙන්නේ. අපි සාමාන්‍ය පන්ති නම් දැන් මේ කතා කරමින් යන්නේ මේ පාඩම නෙමෙයි. අපි සාමාන්‍ය පන්ති කතා කරන්නේ ඊළඟ පාඩමේ යම් ප්‍රමාණයක් කතා කරලා තියෙන්නේ. ඉතින් කොහොම නමුත් අපි මේ පාඩම අපි සාමාන්‍ය ඔන්ලයින් පන්තින අපි පිළිවෙලට යන නිසා අපි මේ ටික කොහොම ඉක්මනට කරගෙන යන්න ඕන. නිසා අපි මේ ටික කරමු. ඊළඟට අපි යමු ඉක්මන් කරලා ඔබට නියමිත පද්‍ය පන්තිය. කවි පාඩම. ඔයගොල්ලන්ට පාඩම් කරන්න කිව්ව කවියට යනවා. අපි සාකච්ඡා කරමින් ඉන්නේ ඔයගොල්ලෝ ගන්න ඔයගොල්ලෝගේ පොත කෑරගලේ වැජවීමේ ලෙසන් සිදු කියන පාඩම 10 වෙනි පාඩමේ පද්‍ය පන්තිය. ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ බලන්නකෝ. හරි. අපි මේ සාකච්ඡා කරමින් හිටියේ අපි බැලුවේ මේ පාඩම් අංක 10 වෙනි පාඩමේ පාඩම් අංක 10 හංස සංදේශයේ කවියක අපි අවධානය යොමු කරමින් තිබුණේ අපිට නියමිත කවිය මේ විදිහේ නියමිත කවිය එකයිද පාඩම් කරලා දෙකක් පාඩම් කරන්න කියලා කිව්වා වගේ මට මතකයි. එකයිද පාඩම් කරන්න කිව්වේ? කවි. ඔයගොල්ලෝ මේ වැඩ කරලා තියන්න නිකමට හරි මෙහි දරුවන්ට ආපහු ඔන්ලයින් පන්තිට අමතරව ආයතන සම්බන්ධ වෙන්න උනොත් ඔන්ලයින් පන්ති යන අතරතුර මම මේ කවි අනිවාර්යෙන් අරගන්නවා. හරිනේ? ගෙදර ඉඳලා ආවේ කියලා මේ ඔයගොල්ලෝ ආවේ නැහැ නේද? එහෙම අදාළ නැහැ. ඔන්ලයින් පන්ති හිටියනම් වැඩ ටික කරලා තියෙන්න ඕන. අපි තුමු මාසික දවස් දෙකක් අපි ගෙන්නුවා කියලා මෙහෙට. වැඩ ටික කරලා තියෙනවා. එහෙම වෙන්න පුළුවන් අය ගෙන්නුවොත් අපේ සාමාන්‍ය පන්ති ඉන්න අය ගෙන්නුවොත් එහෙම වැඩ කොහොමද කරලා තියෙනවා. ඒක කරලා තියෙනවා. ඒක නිසා අය පස්සේ කියන්න එපා ඔන්ලයින් පන්ති අපි ඉච්චර හිතුවේ නැහැ වැඩ කරන. එහෙම කියන්න ලැස්ති වෙන්න එපා. කවි ටික අනිවාර්යෙන් පාඩම් කරලා තියෙන්න ඕන. ඒක අනිවාර්යෙන් ගන්න. ඒ නිසා ඒකට අනිවාර්යෙන් ඒක අතපසු කරන්න තු සූදානම් කරලා තියාගන්න. අපි මේකේ අපි මට මතක විදිහට මෙහෙම මඩලමින් කියන කවිය තමයි ඔයගොල්ලෝගෙන් පාඩම් කරගන්න කියලා කිව්වේ. ඒකයි ඒක නේද? ඔයගොල්ලෝ පාඩම් කරගන්න කියලා කිව්වේ? පාඩම් කළා නැද්ද අපේ දරුවෝ? පස්වෙනි කවිය. නෑ. මොකද රන්දික? ඒ කියන්නේ මට පේන විදිහට අපේ පාඩම් කළා නෑ වගේ නේද? මේ දවස්වල විභාග නිසා වෙන්නේ නැති සමහර වෙලාවට. කොහොමනොත් එක කවියක් නිසා එක පාඩම් කර ගැනීමක් කරන්නට ඕන. සාමාන්‍ය අපේ වැඩ ටික කරන් යන්න එපා. 11 දාලා වැඩ ටික. හරි. ඊළඟ දවසේ ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඕන ඊළඟ කවිය පාඩම් කරගෙන ඉන්න. ඒ අතරේ ඊළඟ දවසේ පාඩම් කරන්න තියෙන කවියට අමතරව ඔයගොල්ලෝගේ අවධානය මම යොමු කරනවා 11 පාඩමටත්. 11 පාඩම. 11 වෙනි පාඩම අවධානය යොමු කරනවා. අපි පාඩම් අංක 10 සාකච්ඡා කරමින් ඉන්නේ කෑරගලේ වැජවීමේ ඉලෙක්ට්‍රිසිටි කියන පාඩම. ඔයගොල්ලෝ දන්නවා මේක අපි කලින් දවසක් කතා කරා සංදේශ කාව්‍ය වලට අදාළ පාඩමක්. ඒ සංදේශ කාව්‍ය ගැනත් යම් යම් තොරතුරු එකතු කර ගනිමින් තමයි
ඉදිරියට යන්නට ඕන. සංදේශිකාව ගැන අවධානය යොමු කරමින් තමයි ඉදිරියට යන්න ඕන. නිසා සංදේශිකාවට අදාළව ගත්තොත් එහෙනම් අපිට පේනවා ලෝක ඉතිහාසය අපි කතා කරා ලෝක ඉතිහාසය කතා කරලා තියෙන ලෝක ඉතිහාසයේ අපි සාකච්ඡා කරන සංදේශ ආකෘතියෙන් යුත් පළමු සංදේශිකාව විදිහට අපි හඳුනාගන්නේ වෙයිවලා කුල අතේ යවන පණිවිඩයක් මත පදනම් වෙච්ච මේඝදූතය කියන සංදේශිකාව. ඔයගොල්ලෝ ඒක දන්නවා. කලින් කතා කරලා තියෙනවා. කවුද රචනා කරේ? කාලිදාසයන්. එහෙම ආරම්භ වෙච්ච සංදේශ සාහිත්‍ය ලංකාවේ පළවෙනි සංදේශ බවට පත් වුණේ අපි දන්නවා මයුර සංදේශය. පළවෙනි සංදේශිකාවේ මයුර සංදේශය ලංකාවේ පළමු සංදේශිකාවේ බවට පත් වෙන සංදේශ සාහිත්‍යයේ පළමු සංදේශිකාවේ මයුර සංදේශය. ඒකේ අපි දන්නවා කවි ඒක මයුර සංදේශය ගම්පල සාහිත්‍යයේ රචනා වුණේ. ඒ ගැන අපිට අවබෝධයක් තියෙනවා ගම්පල සාහිත්‍යයේ රචනා වුණ බව. ඒ වගේම ගම්පල සාහිත්‍යයේ තවත් සංදේශිකාවයක් රචනා වුණ අපි දන්නවා ඒ තිසර සංදේශය කියලා. මයුර සංදේශයත් තිසර සංදේශයත් යන සංදේශිකාවයන් දෙක අපි දන්නවා ගම්පල සාහිත්‍යයේදී රචනා වුණා. ඒක තමයි අපේ සංදේශ පළමු සංදේශිකාව්‍ය ග්‍රන්ථ දෙක. ඒක අපි කලින් දවසක් කතා කරලා තියෙනවා. ඒක සාමාන්‍ය අවබෝධය තියාගන්න ඕන. ඔයගොල්ලන්ට මම මේ කරේ නැවත මතක් කිරීමක්. මෙන්න මේ සංදේශිකාව්‍ය දෙක තමයි අපි ගම්පල සාහිත්‍යයේ ආරම්භක සංදේශකාව්‍ය දෙක බවට පත් වෙන්නේ. ඊට පස්සේ අපි සාකච්ඡා කරා කෝට්ටේ සාහිත්‍යයක අපි සාකච්ඡා කරන හංස සංදේශය සහ සැලලිහිණි සංදේශය මේ පාඩම් 10 11 පාඩම් දෙකට දාලා සංදේශකාව්‍යද කෝට්ටේ සාහිත්‍යයේ රචනා වෙන්නේ. අර ගම්පලගේ රචනා කර පළමු සංදේශකාව්‍ය බවට මයුර සංදේශයපත් වුණා. ඒක අපි කිව්වා ඔයගොල්ලෝ කලින් දවසත් අපි සාකච්ඡා කරා මේ කවිශ්වර කියලා හිමි නමක් තමයි ඒක රචනා කරේ අර කවි 163ක් තියෙ කියලා අපි කිව්වනේ. ඒ කවි 163 මොනරා මයුර කියලා කියන මොනරටනේ මොනරාව තමයි ඒකේ දූතයා බවට පත් කරගත්තේ. ඊළඟට අපි දැක්කා තිසර සංදේශය කියලා එකක් රචනා කරා ගම්පල සාහිත්‍යයේ. තිසර සංදේශෙත් අපි දැක්කා තිසර කියලා කිව්වේ සර කියලා කියන්නේ හැසිරෙනවා, තී කියලා කියන්නේ තුන් ආකාරයකට හැසිරෙනවා. ඒ කියලා කියන්නේ හංසයා ස්ථාන තුනක යන්න පුළුවන් කෙනෙක්නේ. දියෙහි ඉන්න කෙනෙක්, ගොඩබිමෙහි ඉන්න කෙනෙක්, අහසෙහි ඉන්න පුළුවන් කෙනෙක්. අහසෙහි ගමන් කරනවා, දියෙහි ගමන් කරනවා, ගොඩබිමෙහි ගමන් කරනවා. එතකොට අහසෙහි සර වෙනවා, ගොඩබිම සර වෙනවා, දියෙහි සර වෙනවා. සර වෙන හැසිරෙනවා කියන්නේ. මේ ස්ථාන තුනෙහිම හැසිරෙන නිසා අපි කියනවා ඒක තිසර කියලා. තිසර කියලා සංදේශයක් රචනා වෙච්ච නිසාම තිසර කියන නම දෙවෙනි රචනා වෙන හංස සංදේශය භාවිත කරන්නේ. තිසර කියලා කියන්නේ හංසයටම. හංස සංදේශෙම තමයි ඒකත්. නම වෙනස්. ඒ හංස සංදේශය වගේම සංදේශයක් හංස සංදේශය නමින්ම රචනා කරනවා මෙන්න කෝට්ටේ සාහිත්‍යයේදී. ඒකෝර අපි දන්නවා කෝට්ටේ සාහිත්‍යයේ අපි මේ කතා කරන නිර්මාණ දෙකම කෝට්ටේ සාහිත්‍යයේ ප්‍රධාන නිර්මාණ පහක් සංදේශකාව්‍ය පහක් කෝට්ටේ සාහිත්‍යයේ රචනා වෙනවා නේද? ඔයගොල්ලෝ දන්න පාරවි සංදේශය, කෝකිල සංදේශය, සැලලිහිණි සංදේශය, ගිරා සංදේශය, හංස සංදේශය කියන සංදේශිකාව ග්‍රන්ථ පහම රචනා වෙන්නේ කොහෙදද? කෝට්ටේ සාහිත්‍ය යුගයේ. කෝට්ටේ සාහිත්‍ය යුගයේ. ඔක්කොම සංදේශිකාව ග්‍රන්ථ 7යි. 7න් දෙකක් ගම්පල සාහිත්‍ය රචනා වෙනවා. තව පහක් ඔක්කොම සංදේශිකාව 7 නෙවෙයි තව තියෙනවා. කැටගිරිය සංදේශය, නීලකොඹ සංදේශය වගේ සංදේශිකාව තව බිහි වෙනවා. ගම්පල සහ කෝට්ටේ යුගයේ සංදේශිකාව 4ක් රචනා වුණා. ගම්පල 2යි, කෝට්ටේ සාහිත්‍ය යුගයේ 5යි. කෝට්ටේ සාහිත්‍ය යුගයේ 5 නැවත මතක් කරනවා නම් අපි දන්නවා පාරවි සංදේශය, ගිරා සංදේශය, හංස සංදේශය, සැලලිහිණි සංදේශය සහ කෝකිල සංදේශය කියන සංදේශකාව්‍ය පහ තමයි රචනා වෙන්නේ. ওই පහෙන් තමයි අපි ගත්තේ. ඒ නිසා මම සංදේශ කියන ආකෘති පාඩම් දෙකට පොදු නිසා ඒකට අදාළ පොදු හැඳින්වීමකට යන්න කලින් පාඩම් දෙකේම යම් ප්‍රමාණයක් පාඩම් කරගන්න ඕන නිසා. හරිද? පාඩම් කරගන්න ඕන නිසා ඔයගොල්ලෝ මෙන්න මේ අපිට අදාළ 11 වෙනි පාඩමේ තියෙන පළවෙනි කවියත් පාඩම් කර ගැනීම සඳහා ඔබගේ අවධානය යොමු කරන්න ඕන. ඔබගේ අවධානය යොමු කරන්න ඕන. ඒකේ තියෙන පළවෙනි කවිය තමයි එතකොට ඔබ පාඩම් කරගන්න ඕන කවි දෙකක් මින් ඉදිරියට මගේ මතකයේ හරීම තැන හරිනම් ඔයගලන්ට ඊළඟට නියමිතව තියෙන කවිය තමයි දිමුත් වෙහෙර වට විසිතුරු මල් වතුය එහි සුවඳ මල් නිතිවේ මිනිමුතුය මහත්තුරු මීරු පළගෙන නැමි අතුය රැගත් සෙවර නොහැරම සිටි පොල් වතුය කියන කවිය. ඊළඟට 11 වෙනි පාඩමේ
පළවෙනි කවියත් මේකම පාඩම් කරගන්න ඕන. දැන් අපි ඉදිරියේදී පාඩම් කරන්නේ 10 වෙනි පාඩමෙන් කවියයි 11 වෙනි පාඩමෙන් කවියයි. 11 වෙනි පාඩමේ සැලවිනි සංදේශයෙන් උපුටාගත්ත තොටගමේ ශ්‍රී රාහුල හිමියන් රචනා කරලා තින්නේ. රචනා කරපු සංදේශ කාව්‍යයක්. ඒකේ ගත්තාම අපි දන්නවා සැලවිනි සංදේශයේ කවි 108යි තියෙන්නේ. නිර්මාණකරුවාට ආශිර්වාද කරන කවි තුනත් එක තමයි 111 වෙන්නේ. සාමාන්‍යයෙන් අපි කියන්නේ කවි 108යි තියෙන්නේ කියලා. ඒ 108න් කවි 13ක් ඔයගොල්ලෝ මේකට එකතු කරලා තියෙනවා. කවි 13ක් එකතු කරලා තිනවා. ඒක ගත්තාම ඒ කවි 13න් එකක් තමයි පළවෙනි කවිය තමයි සරද සුලකල මීරුව මීරු තෙපලෙන් රඳනා කියන කවියෙන් ටිකෙන් පටන් ගන්නෙ සංදේශ කාව්‍ය. ඒකේ එක කවියක් පළවෙනි කවි දිරුවට එකතු කරලා තිනවා. සුරද සමන් සමගින් සුරඟන ඉවර පැහැනද මදාරා පරසතු මල්පතර කැරපුද වදින රැදි මුනිසිරි පාතඹර සකි සඳ පෙනේ සමනල ගල නැගෙනහිර කියන කවිය. ඔක පාඩම් කරගන්න. මේ කවියෙන් කියන්නේ සමන් දිව්‍ය රාජයා සමන් දෙවියන් මොකක් කරනවද? දිව්‍යාංගනාවන් සමග පැහැනද සහ මදාරා පැහැන් පිරුණු මදාරා පරසතු මල් අරගෙන බුදුන් වහන්සේගේ ශ්‍රී පාදපත්මය වන්දනාමාන කරනවා. වඳිනවා. ඒ වන්දනාමාන කරන වෙලාවේ අන්න ඒ වන්දනාමානගේ ස්ථානයේ නැත්තම් මේ ප්‍රදේශය යන පේනවා සකි සඳ පෙනේ සමනල ගල සමනල කන්ද සමනල පර්වතයේ නැගින දිශාවෙන් පේනවා කියලා කෙනෙක් කියන්නේ. ඒතර ඔන්න ඔය කවිද කියලා පාඩම් කරගන්න. ඉක්මන් කරලා ඔයගොල්ලෝගේ නිබන්ධනාංක 4 5. සෝරි නිබන්ධනාංක මෙන්න මේ නිබන්ධන දෙක. මෙන්න මේ නිබන්ධනය ගන්නකො. 4 5 පාඩම් නිබන්ධනය. පෙළපොත විමසුම 4 5. පෙළපොත විමසුම 4 5. පෙළපොත විමසුම 4 5 නිබන්ධනය. ඔයගොල්ලන්ට මම කලින් දවසකට කිව්වා 1 2 3 පාඩම් තුනේ සාහිත්‍ය විමසුම ඒ කියන්නේ ආරම්භයේ තියෙන මේ අවබෝධය කියන කොටස ඒ නිබන්ධන තුනේම කරන්න ඕන. මේකත් ඔබ පාඩම් කරලා කරන්න ඕන. මේක අපි සාකච්ඡා කරමු ඉස්සරද පාඩම් ටික හැම එකෙම පිළිතුරු ටික සාකච්ඡාවක් කරනවා අපි. අපිට අද මෙන්න මේ කොටස පොඩ්ඩක් කතා කරගෙන යන්න තියෙනවා. මේ කොටස කතා කරගෙන යන්න තියෙනවා. මෙන්න මේ අභ්‍යාසය දැනට ඔයගොල්ලෝ කරන්න ඕනේ. මේ කරාද අපි? කවුරු කියන මට මේ අභ්‍යාසය කරාද කියලා? නෑ සර්. දැන් කරන්නේ. නෑ සර්. සාමාන්‍ය අවබෝධය නිසා දැන් මම කළ කරන්නේ මේ අභ්‍යාසය. මේක අමාරු එකක් නේ පෙළපොතේ තියෙන අභ්‍යාසයක්මයි. නෑ සර්. නිබන්ධනේ තියෙන. තාම එක්වෙනි මේ අභ්‍යාසය කරන්නකෝ මහිමේ නිශ්චිතාර්ථ තත්සම තත්බව විඥානදාරා සංයෝජනේ සන්තුෂ්ටිදායක බාහුල්‍ය අභිප්‍රාය උපයුක්ත. පුතා මතක තබා ගන්න මේවට උත්තර ලියනකොට මේ උත්තරයේ අර්ථයත් පාඩම් කරගන්න. මහිමේ කියලා කිය අර්ථය පාඩම් කරගන්න. දෙතුන් වතාවක් මුමුණමින් මතකයට නගා ගනිමින් තමයි මේක කරන්නේ. නිකන් ආවට කියලා කරන්න එපා. පොඩ්ඩක් මනසින් ධාරණය කරගන්න. මේක කියන අර්ථය කරගන්න ගම මේක උත්තර ටික පොඩ්ඩක් ලකුණු කරන් ටක් ගාලා බලන්න. වැඩි වෙලාවක් යන්නේ නැහැ මේකට උත්තර ටික උතන පහල තියෙන ටික ලකුණු කරන්න ඉක්මනට.
හරි සර්. හරි නේද? හරි සර්. හරි. ඊටම සරල අභ්‍යාසයක් ඒක නිසා සරල අභ්‍යාසයක් තියෙන නිසා මම හිතනවා මේක ඇත්තටම අමාරු එකක් නෙවෙයි. ඔයගොල්ලෝ මේක පිළිතුරුක ලියාගැනීමේ ගැටලුවක් නැහැ. කොහොමද අපි ඊටම ඉක්මනින් මේක උත්තර ටිකක් ඕනම් සාකච්ඡා කරගෙන යමු. බලාගෙන යමු. පිළිතුරු ටික ලේසි එකක්. ඔයගොල්ලෝ මේක පොඩ්ඩක් බලලා තියාගන්න තමයි. මේකේ මහිමය කියලා වචනයක් තියෙනවා ඉස්සෙල්ලාම. මහිමය කියලා එකක්. මොකක්ද මහිමය කියලා කියන්නේ? මහිමය කියලා කියන්නේ මොකද්ද මහිමය කියලා කියන්නේ පුතා? ආනුභාවය නැතහොත් අපි කියන මොකක් කියලාද? ශක්තිය කියන එක. ශක්තිය කියන ඔයගොල්ලෝ හරි දාන්න එපා. ඔබ තියාගන්න. හරිද? උමනා වෙයි අපිට ඉස්සරහදී ඔක බලන්න පුළුවන්. නිශ්චිතාර්ථය කියලා ගන්නේ? නිශ්චිතාර්ථය කියලා ගන්නේ? නිශ්චිතාර්ථය. මොකද්ද නිශ්චිතාර්ථය කියන්නේ? තීරණය කළ අර්ථයට. නිශ්චිතාර්ථය කියලා කියන්නේ තීරණය කළ අර්ථයට. තත්සම කියන වචනේ හඳුනා ගන්න. තත්සම කියන වචනේ තත්සම කියලා ගන්නේ අනෙක් භාෂාවක් හා සමාන ශබ්ද වලට තත්සම අනෙක් භාෂාවක් හා සමාන තත්සමයි පුතා තත් බවයි බව කියලා කියන්නේ බින්දිනවා තත් බවයි කියලා කියන්නේ අනෙක් භාෂාවකින් බින්දියා කියන එක තේරෙනවද ඔබට විඥාන ධාරා මොකද්ද විඥාන විඥාන ධාරාව කියන්නේ විශේෂ නුවණින් යුක්ත කියන එක විශේෂ නුවණින් යුක්ත විඥාන ධාරාව විඥාන ධාරාව විශේෂ නුවණින් යුක්ත සංයෝජන කියලා කියන්නේ සංයෝජනය කියලා කියන්නේ එකට බැඳුණු කියන එක සංයෝජන කියලා කියන්නේ සන්තුෂ්ටිය කියලා කියන්නේ සතුට ලබා දෙන සන්තුෂ්ටිදායක සතුට ලබා දෙන බාහුල්‍ය සර් තත් බව කියන්නේ මොකද්ද? තත් බව කියලා කියන්නේ පුතා බව කියලා කියන්නේ බින්දනවා කියන එකනේ. කියන්නේ අනෙක් භාෂාවකින් බින්දියා ශබ්ද වලට තමයි කියන්නේ තත් බව කියලා කියන්නේ. අනෙක් භාෂාවකින් බින්දියා ශබ්ද වලට තත් බව. ඔයගොල්ලන්ට කියයි සමහරට අපි ඉස්සරහදී කතා කරන මේ කොටස තත් බව වචන කියලා. තත් බව කියලා කියන්නේ අනෙක් භාෂාවකින් බින්දිලා අපේක. තත් සම කියලා කියන්නේ අනෙක් භාෂාවක් හා සමානයි. උදාහරණයක් විදිහට ගත්තොත් පාලි සංස්කෘත වගේ වචන වල භාවිතා කරන වචන සිංහල භාෂාවෙත් ඒ ලෙසම භාවිතා කරනවා නම් අපි ඒකට කියනවා තත් සමයි. අපේ භාෂාවේ අනෙක් භාෂාවලයි දෙකේම කතා කරන්නේ එකම වචනේ. දෙකේම ලේඛනයේ භාවිතා කරන්නේ එකම වචනේ. තත් සමයි. සමහර වචන තියෙනවා
වෙනත් භාෂාවකින් සිංහල භාෂාවට බිඳිලෙනවා. දැන් පටිපාටිය කියන වචනේ ගන්නකො. පටිපාටිය පාලි භාෂාවේ පටිපාටිය කියන වචනේ. සිංහල භාෂාවට බිඳිනව මොන නමින්ද? සිංහල භාෂාව භාවිතා කරන ওই වචනේ මොන නමකින්ද? පිළිවෙල කියලා. පටිපාටිය කියලා කියන්නේ වෙනත් භාෂාවක වචනයක්. ඒකේ සිංහලට බිඳිලෙනකොට ඒකට අපි කියන්නේ පිළිවෙල කියලා. අන්න බලන්න. පිළිවෙල කියන වචනය තත් බවයි වෙනත් භාෂාවක බිඳිලා ආපු එකක්. වෙනත් භාෂාවකින් බිඳිලා ආපු. ඒ නිසා තත් බව සහ තත්සම කියලා වචන කාණ්ඩයක් අපි ඉස්සරහ දිගට ගන්න. හරිද? විඥාන ධාරා කතා කරා, සංයෝජන කතා කරා, සම්තුලිතය. බාහුල්‍ය කියලා කියන්නේ බහුල බව. අභිප්‍රාය කියලා කියන්නේ අදහස, මගේ අදහස, මගේ අභිප්‍රාය. උපයුක්ත කියලා කියන්නේ උපයුක්ත. මොකද්ද පුතා උපයුක්ත කියලා කියන්නේ මෙතනින්? උපයුක්ත ලියපු කෙනෙක් කියන උපයුක්ත කියන්නේ මොකද්ද කියලා. ඒක විතරයි ඉතුරුලා තියෙන්නේ. උත්තරේ දන්නවනේ. අදහස. උපයුක්ත. යෙදුණු තැන නැතහොත් සුදුසු. ආන්න. යෙදුණු නැතහොත් යෙදුණු නැතහොත් සුදුසු කියන එක. හරි. මේ තියෙනවා තත්සම සත්බව වචන මේ තියෙන පාඩම එක පොඩ්ඩක් ඉස්සරහදී කතා කරමු. ඒතර ඔය අර කිව්ව තත්සම සත්බව කියන ඒවා ඔයගොල්ලෝ හොයන්න පුළුවන්. මෙන්න මේ අභ්‍යාස ඔයගොල්ලෝ ගෙදරදී කරන්න ඕන. පෙළ පොතේ තියෙන පාඩමේ අස්රෙන් නොගැඹුරු කල්යාණ මිත්‍ර අසමගිය රසවත් ආකූල සැකේන අමහිරි අප්‍රකට උචිත වාච්‍යාර්ථ කියන මේ වචන වලට විරුද්ධාර්ථ වචනය පාඩමෙන් සොයලා ලියන්නට ඕන. හරිද? හරි. අපි මෙන්න මේකට යනවා. කාරාදී පිළිවෙල කියන කොටසට යනවා. කාරාදී පිළිවෙල. අපි මේ අක්ෂරමාලාවේ නිබන්ධනය අවසන් කරාද? මම පොඩ්ඩක් පෙන්නන්න ඕගොල්ලන්ට. අක්ෂරමාලාවේ නිබන්ධනය. අක්ෂරමාලා විමසුම නිබන්ධනය. මෙන්න මේක බලන්න පොඩ්ඩක්. නෑ සර්. මෙන්න මේ නිබන්ධනය අපි කොතනද අපි ඒකේ ස්ථානීය වර්ගීකරණයත් කරානේ අපි. ස්ථානීය වර්ගීකරණය අවසන් කරා අපි නේද? පූර්ණනාසික අක්ෂර දක්වා අපි කරලා අවසන් කරා නේද? අපිට මෙන්න මේ කොටස පිළිබඳ විවරණයක් කරගෙන යන්න පුළුවන් ඉදිරියට. ඒකත් අපි කතා කරා. අක්ෂර වින්‍යාසයේ කොටස මේක ඉතුරු වෙලා තියෙනවා. අපි ඒක බලමු. අපි මෙන්න මේ අකාරාදී යන කලින් පිල්ලම් භාවිතය කියන මාතෘකාව සාකච්ඡා කරලා අවසන් කරන්න ඕන. බලන්න පිල්ලම් භාවිතය කියන මාතෘකාව ස්වර සංකේතවත් කරන පිල්ලම් වර්ග දෙකයිනේ. මොනවද පිල්ලම් වර්ග දෙක? මොනවද පිල්ලම් වර්ග දෙක? පිල්ලම් වර්ග අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට. එකක් තමයි ස්වර සංකේතවත් කරන පිළි, අනෙක් එක තමයි ව්‍යංජන අක්ෂර සංකේතවත් කරන පිළි. ස්වර සංකේතවත් කරන පිළි සහ ව්‍යංජන අක්ෂර සංකේතවත් කරන පිළි. එතකොට පොඩ්ඩක් මේ මාතෘකාව පොඩ්ඩක් අවබෝධ කරගෙන අපි ඉක්මනට අභ්‍යාසයට යමු. මේක ගිය අවුරුද්ද ඉගෙන ගත්තේ නැති එකක් ඇත්තටම. මේක 11 වසරට දාලා අභ්‍යාස කොටසක්. ඔයගොල්ලෝ දන්න දෙයක්, හොඳින් දන්න දෙයක් නැවත පොඩ්ඩක් සිහි ගන්නවගෙන මොන හරි අඩුපාඩුවක් තියෙන එකත් හදාගෙන ඒ ගැන නැවත මෙනෙහි කිරීමක් කරලා ඒ පාඩම නැවත පරිශීලනය කිරීමක් කරලා ඉදිරියට යන්න තමයි තියෙන්නේ. සෝ ඒක පාඩම වල මේක අපි කීපතාවක් ඉගෙන තියෙන වෙනත් පස්තරවලදී. වෙනත් පස්තරවල ඒ නිසා එකත් පොඩ්ඩක් බලා ගන්න. අපි ගත්තාම පුතා පිළි වර්ග දෙකක් තියෙනවා. පිළි කියලා කියන්නේ මොනවද? පිළි කියලා කියන්නේ සාමාන්‍යයෙන් ස්වර පිළි කියලා ස්වර වලට භාවිත කරන පිල්ලමක් කියලා නැත්නම් පිළි කියලා කියන්නේ වචනයක මැද
අග ආදී ස්ථානවල භාවිතා කරන ස්වර වෙනුවට ලියා දක්වන ලබන සංකේත. මොනවද පිළි කියලා කියන්නේ? වචනයක මැද අග ආදී ස්ථානේ මුල ස්වරයේ මුල අකුර හැර වචනයක මුල අකුර හැර අනෙකුත් අකුරු ලෙස ඉන්න අනතුරු ලියා දක්වන ස්වර අක්ෂර වෙනුවට ලියා දක්වන ලබන සංකේත තමයි පිළි කියන්නේ. අපි වෙනත් විදිහට කියනවා නම් වචනයක මුල යෙදෙන ස්වරයේ හැර අනෙකුත් ඒවා. වචනයක මුල යෙදෙන ස්වරයේ හැර වචනයක මුල ස්වරයක් යෙදෙනවනේ. මේ මුල යෙදෙන ස්වරයේ හැර අනෙකුත් ස්වර වචනයේ මැද ඉතින් එහා තියෙන ඕනෑම ස්වරයක් වචනයක මුල ස්වරය හැර එතනින් පස්සේ තියෙන ඕනෑම ස්වරයක් ලියා දැක්වීම සඳහා භාවිතා කරන සංකේත වලට අපි කියනවා පිල්ලම් කියලා. කියන්නේ අපි වෙනත් විදිහකට කියනවා නම් තවදුරටත් විස්තර කරනවා නම් වචනයක මුල ලියන ස්වර අක්ෂරය විතරයි අපි ඒ අක්ෂර රූපයෙන්ම ලියා දක්වන්නේ. වචනයක මුල ලියන අකුර විතරයි ඒ අකුරේ හැඩයෙන්ම රූපයෙන්ම ලියා දක්වන්නේ. ඊට පස්සේ එම වචනයේ යෙදෙන ස්වර අක්ෂර සංකේතවත් කිරීමට අපි පිළි කියලා එකක් භාවිතා කරනවා. නිසා හොඳට මතක තබා ගන්න පිල්ලම් කියලා කියන්නේ වචනයක මුල අක්ෂරයේ හැර අනෙකුත් අක්ෂර ලියා දැක්වීම සඳහා අනෙකුත් ස්වර අක්ෂර ලියා දැක්වීම සඳහා භාවිතා කරන සංකේතයක්. අපි වෙනත් ඒ කිව්වේ විවචනාකාර ස්වභාවයෙන් දෙකම මතක තබා ගන්න. වචනයක මුල යෙදෙන අක්ෂරය වචනයක මුල යෙදෙන ස්වරය ස්වර අකුර අක්ෂර ලියා දක්වන නමුත් ඉන්න අනතුරුව වචනයක මැද හෝ අග ලියන ලබන ස්වරාක්ෂරයේ රූපයෙන් ලියන්නේ නැහැ. ඒ වෙනුවට අපි භාවිතා කරනවා සංකේත විශේෂයක්. ඒකට අපි කියනවා පිළි කියලා. එතකොට අක්ෂර මාලාවේ තියෙන අයන්නේ සිට අයන්නේ ඉඳලා අව් අකුර දක්වා අයන්නේ සිට අව් අකුර දක්වා තියෙන අක්ෂර කීයක් තියෙනවද? ස්වරාක්ෂර 18ක් තියෙනවා. මෙන්න මේ 18න් හොඳට අහගන්න. මේ 18න් ඉලු කියන අකුරත් ඉලු කියන අකුරත් හැර ඉලු කියන අකුරත් හැර මේ අකුරු දෙක හැර ඉතිරි අකුරු 16 සඳහා ඇත්තටම 16 නෙවෙයි 15යි අයනටත් අපි පිළම භාවිතා කරන්නේ නැහනේ. තියෙන පිළම නැති කර ගන්නවානේ. ඉතුරු අකුරු ඇත්තටම ගත්තොත් 16 නැත්නම් 15 සඳහා භාවිතා කරන සංකේත වලට අපි කියනවා මොනවා කියලාද? පිල්ලම් කියලා. ස්වර පිල්ලම් කියලා. එතන අපි දන්නවා අයන්න භාවිතා වුණාම ව්‍යංජනයක් එක අයන්න යෙදුනහම පිල්ලමක් එන්නේ නැහැ. පිල්ලම් තියෙනවා යනවා. එහෙම යන පිල්ලම් වර්ග දෙකක් තියෙනවා. එහෙම යන පිල්ලම් වර්ග දෙකක් තියෙනවා. එහෙම යන පිල්ලම් වර්ග දෙක මොනවද? එකක් තමයි හොඳට අහගන්න කොඩිය. අනෙක් පිල්ලම තමයි රැහැන. කොඩිය කියලා කියන්නේ මෙන්න මේකට. මේ කොඩිය මේ බිඳුව මේ රවුන්ඩ් කරලා පිටිපස්සට තමයි ගන්න. අනෙක් එක තමයි රැහැන. රැහැන කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. පුතා ඔය අක්ෂර මාලාවේ තියෙන ව්‍යංජන අක්ෂරවල කොඩිය රැහැන යෙදෙන්නේ අකුරු වර්ග දෙකක. මේ බලන්නකෝ. මෙන්න මෙහෙම පටන්ගෙන මේ පැත්තෙන් අවසන් කරන අකුරු වල. මේ පැත්තෙන්. ඒ පැත්ත කියලා කියන්නේ කොහෙද? දැන් කියන්න. මොන පැත්ත? දක්ෂිනාවර්තව අවසන් කරනවා. දකුණු පැත්තෙන් අවසන් කරනවා. මේ හැම වෙලාවෙම මේ පැත්තෙන් අවසන් කරන අකුරු තියෙනනේ. අන්න ඒ අකුරු වල භාවිතා කරන්නේ බලන්න ඔයගොල්ලෝ පොඩක් පස්සේ ආයෙ අක්ෂර බලන්න. ඒ අකුරු වල භාවිතා කරන්නේ කොඩිය. රැහැන භාවිතා කරන්නේ වාමාවර්තව. හැම වෙලාවෙම මෙන්න මේ පැත්තෙන් අවසන් වන අකුරු වලට. මේ බලන්නකෝ. මේ පැත්තෙන් අවසන් වන අකුරු වලට. ඔයගොල්ලෝ පේනවද? මේ පැත්තෙන් කියන්නේ වාමාවර්තව අවසන් වන අකුරු වලට භාවිතා කරන්නේ රැහැන. දක්ෂිනාවර්තව අවසන් වන අකුරට හැම වෙලාවෙම භාවිතා කරන්නේ කොඩිය. ඒ දෙක ඔයගොල්ලෝගේ අවධානය යොමු කරන්න. කොඩිය රැහැන භාවිතා කිරීම. ඔන්න ආපහු කියනවා මෙන්න මේ පැත්තේ දක්ෂිනාවර්තව අවසන් කරන පැති වල අකුරු වලට අපි කියනවා භාවිතා කරන අකුරු සංකේතය තමයි හල් අකුරු සංකේතය තමයි කොඩිය. ඔයගොල්ලෝගේ අවධානය යොමු කරන්න අනෙක් පස්සට වාමාවර්තව අවසන් වෙන අකුරු වල භාවිතා කරන ඒවා අපි කියනවා මොකක් කියලාද?
රැහැන කියලා. මේ වෙනසත් හඳුනා ගන්න ඕනේ. මේක වෙනසක්. මේ බයන්න ගත්තත් එහෙමයි බලන්න. බයන්න අවසන් වෙන්නේ මේ පැත්තෙන් අන්න හල් කරන විදිය. අල් මයන්නත් එහෙම මේ පැත්තෙන් අවසන් කරනවා හල් කරන්නේ මේ පැත්තට. ඒ නිසා මේ දෙසින් කියන්නේ වාමාවර්ත අවසන් කරන හැම අකුරක්ම හල් කිරීම සඳහා අපි භාවිතා කරන රැහැන දක්ෂිණාවර්ත අවසන් කරන හැම අකුරක් සඳහාම අපි භාවිතා කරනවා කොඩිය කියන සංකේතය. නැත්තම් පිල්ලම. ඒ පිල්ලමක් ඒක හැබැයි ස්වර සංකේත කරන පිල්ලමක් නෙවෙයි. ඒකෙන් වෙන්නේ ඒක හල් අකුරක් බව පන්න දක්වන්න පමණයි පිල්ලමක් භාවිතා වෙන්නේ නැහැ එහෙනම් ඒක. ඒක sorry. ඒක භාවිතා කරාම තියෙන පිල්ල. ඒ පිල්ලම නැති වෙනවා. මොකද අයන්න භාවිතා කරාම මේ පිල්ලම් අයින් වෙනවා. අයන්නට පිල්ලම් නැහැ. එහෙනම් ඇත්තටම පිළිවර්ග කීයක් තියෙන්නේ? ඇත්තටම ස්වර නියෝජනය කරන පිළිවර්ග තියෙන්නේ 15යි. ස්වර නියෝජනය කරන පිළිවර්ග 15යි තියෙන්නේ. මම හිතන්නේ මේක ඔබට පැහැදිලි වෙන්න ඇති. ස්වර නියෝජනය කරන පිළිවර්ග 15යි තියෙන්නේ. ඒ තමයි අයන්න නෑ. ආයන්න අපි දන්නවා ආයන්නට තියෙන පිල්ලම අපි කියනවා ඒකට ඇල පිල්ල කියලා. මේ මතක් කරගෙන යන්න ඔයගොල්ලෝ දන්න දේම තමයි. ආයන්නට තියෙන පිල්ලම ඇල්ල පිල්ල කියලා අපි දන්නවා. ඊළඟ ස්වරය තමයි දැන් අපි මෙහෙම එකේ ආයන්නට පිල්ලමක් නැහැ. ආයන්නට තියෙනවා පිල්ලමක් ඒක ඇල පිල්ල. ඊළඟ තියෙන අකුර ඇයන්න අයන්නට තියෙනවා පිල්ලමක් ඒ දන්නවා කෙටි ඇදේ. ඔයගොල්ලෝ ලියන්න පුළුවන් කෙටි ඇදේ කියලා ඒක තමයි හරිම උත්තරේ. කෙටි ඇදේ. කෙටි ඇදේ. ඉවරට අපි කියනවා ඒකට ඇදේ කියලා. ඇදයක් කියලා කියන්න පුළුවන් කෙටි ඇදේ කියලා කිව්වක් ගැටලුවක්. හරිද? ඊළඟට තියෙනවා ඈ යන්න. අපි ඒකට භාවිතා කරනවා දීර්ඝ ඇදය. ඊළඟට තියෙනවා යන්න. යන්නට අපි භාවිතා කරනවා කෙටි ස්පිල්ල. එහෙම මතක තබා ගන්න. කෙටි ස්පිල්ල කියලාම කියන්න පුතා පුරුදු වෙන්න. කෙටි ස්පිල්ල. ඔයගොල්ලෝ දන්නවා. ඊළඟට යන්නට අපි භාවිතා කරනවා දීර්ඝ ස්පිල්ල. යන්නට අපි භාවිතා කරනවා දීර්ඝ ස්පිල්ල. හරිද? දීර්ඝ ස්පිල්ල ඊයන්ට භාවිතා කරනවා දීර්ඝ ස්පිල්ල. ඊළඟට උයන්නට අපි භාවිතා කරනවා පාපිල්ල. පුතා මෙන්න මෙතන තමයි ඔයගොල්ලෝ වරද්දන තැන විභාගවලදී. පාපිලි වර්ග කීයක් තියෙනවද? පාපිලි වර්ග තියෙනවා 3ක්. පාපිලි වර්ග 3ක් තියෙනවා. මේ බලන්නකෝ. පාපිලි වර්ග 3යි. මේ තියෙන්නේ එක පාපිල්ලක්. ඔන්න වරද්දන පාපිලි වර්ගයක්. මේ එකක්. මේ තියෙන්නේ තව පාපිල්ලක්. කෙටි පාපිල්ලක්. මේ තියෙන්නේ තව පාපිල්ලක්. මේක පිළිත් වර්ග 3ක්. මේ බලන්න මේ පිළි වර්ග 3ම අකුරක දාලා කියන්නම්කෝ ඔයගොල්ලෝ තේරෙයි ඉස්සරහ තව අභ්‍යාස කරනකොට. මේ තියෙන්නේ පාපිල්ල. අකුරු යන්න තියෙන්නේ පාපිල්ලනේ. මේ තියෙන්නේ මේ වර්ගයේ පාපිල්ල. සුයන්නේ කෙටි පාපිල්ල. මේ තියෙන්නේ කුයන්නේ දෙන පාපිල්ල. කෙටි පාපිල්ල. තුයන්නේ කරනවා. තුයන්නේ දෙන පාපිල්ල. පාපිලි වර්ග 3යි අකුරු අනුව වෙනස් වෙනවා. විභාගයට ඔයගොල්ලෝ දෙයි මෙන්න මේ අකුරු දෙක සමහරලාට. රුයන්නයි රැයන්නේ. වෙනස හඳුනා ගන්න. රුයන්නේ තියෙන්නේ පාපිල්ල, රැයන්නේ තියෙන්නේ ඇදය. දෙකම එක වගේ බැලුවහම ඇදයක් වගේ පේන නිසා එක වෙනස මතක තබා ගන්න. ඊළඟට අපි ගන්නවා ඌයන්නට අපි ගත්තාම දීර්ඝ පාපිල්ල අපි ගන්නවා. ඊළඟට දීර්ඝ පාපිල්ල ගන්නවා. ආයි දීර්ඝ පාපිල්ල ගන්නවා. හරිද? හරි. ඊළඟට ඉරු අකුර. ඉරු අකුරට තියෙන ගැටේ සහිත ඇලපිල්ල කියලා අපි දන්නවා. ඊළඟට අපි යනවා ඉරු අකුර. ඉරු අකුරට ගැටේ සහිත ඇලපිලි දෙක කියලා අපි දන්නවා. ඊළඟට එනවා අකුරු දෙකක් මොකද්ද? ඉලු සහ ඉලු. අන්න මතක තබා ගන්න. ඉලු වලට මොනවද නැත්තේ? පිල්ලම් නැහැ කියලා. ඒවා පිල්ලම් භාවිතා කරන්නේ නැහැ ස්වර අකුරු. පිල්ලම් භාවිතා නොකරන ස්වර අකුරු. දැන් මෙතන අපිට තියෙනවා 12ක්. තව 3ක් තියෙනවා. නෙමෙයි. බලමු. ඉලු බලන්න ඊළඟට තව 6ක් තියෙනවා බලන්න. ඒ තමයි එයන්න.
යන්නට භාවිතා කරන පිල්ලම තමයි කොම්බුව. ඊළඟට තියෙනවා ඒ යන්න. ඒ යන්නට භාවිතා කරන පිල්ලම තමයි කොම්බුව හා හල් කිරීම. ඊළඟට I අකුරට භාවිතා කරන පිල්ලම තමයි කොම්බු දෙක. ඊළඟට භාවිතා කරනවා ඔයන්න. ඔයන්ට භාවිතා කරන පිල්ලම තමයි කොම්බුව හා ඇලපිල්ල. ඊළඟට තියෙනවා ඕයන්න. ඔයන්ට භාවිතා කරන පිල්ලම තමයි කොම්බුව ඇලපිල්ල හා හල් කිරීම. ඊළඟට අව් භාවිතා කරනවා. අව් වලට භාවිතා කරන පිල්ලම තමයි කොම්බුව හා ගායන පිට. මේ ගැන ඔයගොල්ලෝ දන්නවා. මේ දන්න දේ නැවත මතක් කිරීමක් කරේ 6 වසරේ ඉඳලා ඊට කලින් වසරවලත් ඉඳලා මේ පිල්ලම් පිළිබඳව අපි ඉගෙනගෙන තියෙනවා. ඒ ඉගෙනගත්ත දේ පිළිබඳ පොඩි මතක් කිරීමක් තමයි මේ කරගෙන ආව එකක් ගාලා. ඒ නිසා මතක තබා ගන්න මේකේ විශේෂ අවධානය යොමු කරන්න ඕන කරුණු තුනයි තියෙන්නේ පිල්ලම් වල. ස්වර පිල්ලම් වල. විශේෂ අවධානය යොමු කරන්න ඕන කරුණු තුනයි. මේ බලන්න පුතා. එකක් තමයි අයන්නට පිල්ලමක් නැත. දෙවෙනි එක තමයි ඉලු වලට පිල්ලමක් නැත. තුන්වෙනි එක තමයි පාපිලි වර්ග තුනකි. පාපිලි වර්ග තුනකි. ඕකට තමයි ඔයගොල්ලෝ විශේෂ අවධානය යොමු කරන්න. වෙන මොකුත් නැහැ. තවදුරටත් අක්ෂර මාලාව සම්බන්ධයෙන් ගත්තාම I අකුරට කොම්බු දෙකක් එන්නේ නැහැ. අව් අකුරට කොම්බුවක් එන්නේ නැහැ කියලාත් මතක තබා ගන්නත් ඕන. ඔච්චරයි ස්වර සම්බන්ධව ඔයගොල්ලෝ මතක තබා ගන්න කාරණා ටිකක් තියෙන්නේ. හොඳට බලා ගන්න. අයන්න ඉලු කියන අකුරු වලට පිල්ලම් නැත. පාපිලි වර්ග තුනක් තියෙනවා. පාපිලි වර්ග පිළිවෙලින් වරද්දන්න පුළුවන් එකම තැන තමයි පිලි ස්වර වලට දාලා පිළිභාවිතයේදී වරද්දන්න පුළුවන් එකම තැන තමයි මොකක්ද? රු යන්නේ පිල්ලමයි. රු යන්නේ පිල්ලම මොකක්ද කියලා අහන එක. අපි අහුව ගම අපි සමහර එච්චර හිතන්නේ නැතුව රු යන්නේ තියෙන පිල්ලමේ හැඩය අනුව අපි ලියනවා. මොකක් කියලාද? හැඩය අනුව අපි ලියනවා කෙටි ඇදේ කියලා නැත්නම් ඇදේ කියලා. සම්පූර්ණයෙන් වරද්දන තැන. බලා ගන්න ඔන්න පිල්ලම් වල මෙන්න මේ වැරද්ද ඊට පස්සේ කරන්න බෑ. එහෙනම් ඔන්න ස්වර පිල්ලම් සම්බන්ධයෙන් ඔය ටෙටි දෙයක් ඔතන ඉගෙන ගන්න නැහැ. ඔයගොල්ලෝ ඒක පොඩ්ඩක් අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන මේකට අපි බලමු මොකද්ද ඊළඟට හේතු ටිකක් පොඩ්ඩක් බලමු නිබන්ධනේ. මේ නිබන්ධනේ පිල්ලම්. වචනයක මුලේ දෙන ස්වරයේ පවණක් ස්වරාක්ෂර මුල් ස්වර පිළිවෙල ලැබේ. එහෙත් වාචනයක මුල් අක්ෂරය ලෙස නොයෙදෙන සෑම අවස්ථාවකම ස්වර අක්ෂර විනිදුනේ වෙනස් සංකේතයක් ලෙසිනි. ඒ සංකේත වලට අපි කියන්නේ මොකද්ද? පිළි කියලා. මේ තියෙන්නේ මෙන්න මේ වගේ තවත් උදාහරණ දෙකක් ලියන්න කියලා කියන්නේ මෙතන. ස්වර වලින් පටන් ගන්න වචන දෙකක් මෙතන ලියන්න. මේ වචන ඛණ්ඩ දෙකක් උත්තර දෙන්න තියෙන එතන. හරිද? ස්වර වලින් පටන් ගන්නවා. එහෙත් බලන්න ප්‍රකෘති ව්‍යංජනයකට ස්වර එකතු කළ විට ස්වර එකතු කළ බව පෙන්වීම විශේෂ ලක්ෂණ භාවිතා කෙරේ. එම ලක්ෂණ පිල්ලම් හෙවත් පිල්ලෙස හැඳින්වේ. ප්‍රකෘති ව්‍යංජනයකට ස්වර එකතු කළ බව දක්වන්න තමයි මේ කියන එක භාවිතා කරන්නේ. පිල්ලමක නිරූපණය වන්නේ ස්වර ශබ්දයක්. පිල්ලමක් තියෙනවා. ඒ පිල්ලමක නිරූපණය වන්නේ ස්වර ශබ්දයක්. පිල්ලමක් අකුරක මුලට උඩට යටට අගට හෝ ඇතැම් විට කීප දෙනක යෙදෙන්න පුළුවන්. අකුරක පිල්ලමක් මුලට උඩට අගට යටට එහෙම නැත්නම් කීප දෙනක යෙදෙන්න පුළුවන් කියලා මේ කියන්නේ. ඒ සංයෝජන ස්වර අනුවයි. ස්වරය අනුව තමයි යෙදෙන්නේ. ඔබ උදාහරණයක් විතර උඩට විතරක් යෙදෙන පිල්ලම් තියෙන මොනවද? ස්පිල්ල, දීර්ඝ ස්පිල්ල, කෙටි ස්පිල්ල කියන ඒවා. මුලට යෙදෙනවා කොම්බුව. නේද? කොම්බුව මුලට යෙදෙන පිල්ලම්. ඊට පස්සේ මුලට විතරක් යෙදෙන අවස්ථා. ඊට උඩට ළඟට යට යෙදෙන පිල්ලම් තියෙන මොනවද? පාපිල්ල. පහළට යෙදෙන පිල්ලම්. අගට යෙදෙන පිල්ලම්නුත් තියෙනවා. ඇල පිල්ල වගේ ඒවා, කෙටි දේ වගේ ඒවා, දීර්ඝ දේ වගේ ඒවා අගට යෙදෙනවා. සමහරවල් තැන් තියෙනවා ස්ථාන කීපයකට යෙදෙනවා. මුලටයි උඩටයි ඇල පිල්ල උදාහරණයක් විදිහට ඕයන් දෙන පිල්ලම් කොම්බුව ඇල පිල්ල හල් කිරීම. තුන් පැත්තකට යෙදෙනවා. එම පිල්ලයි දෙන්න පුළුවන්. හරිද? බලන්න ව්‍යංජන ආශ්‍රය එකතු වූ බව පෙන්වනුවේ ව්‍යංජනයේ හල් අකුරේ ලකුණු ඉවත් කිරීම. මේ තියෙන්නේ කයන. මෙන්න මේ වායේ මෙන්න මේ වගේ එකක් කුල් කරන්න. හරිද? අල් මයන්ට අයන් එකතු වුනහම ඇදලා තියෙන්නේ මයන්න. අල් කයන්ට අයන් එකතු වුනහම මෙතන අපි ලියලා තියෙන්නේ. අල් කයන්ට අයන් එකතු වුනහම අල් මයන්ට අයන් එකතු වුනහම මයන්න හැදිලා තියෙනවා. මෙතන අල් යන්නට ඔයගොල්ලෝ මෙන්න මෙතන කරන්න ඕන වචන හතරක් පහලට ලියලා වචන හතරක් පහලට ලියන්න මේ මෙතන තියෙන කයන්න මයන්න යතුරු කුඹුරින් කියලා වගේනේ වචන හතරක්නේ ඔයගොල්ලෝ වචන හතරක් ලියන්න පහලට මෙතනින් වචන හතරක් ලියලා ඒ වචනේ මෙන්න මේ විදියට ස්වර ව්‍යංජනේ ඉවත් කරලා පෙන්නන්න ස්වර ව්‍යංජන මෙන්න මේක කරලා පෙන්නන්නකෝ ඔයගොල්ලෝ ඉස්සෙල්ලා කරන්න ඕන වචන පහක් හතරක් ලියන්න මෙතනින් මොන හරි වචන හතරක් මේ විදිහට මෙන්න ඕනේ නැහැ කයන්න කියලා දන්නේ අකුරේ ලියන්න ඕනේ නැහැ
වෙන මොකක් හරි වචන හතරක් මෙතනින් ලියලා ඒක කරන්න. මෙන්න මේ අභ්‍යාස දෙක දැන් කරන්න ඉක්මන් කරලා ඊට අමතරව අපි මේක කතා කරා මේක අපි දැන් ඉස්සර පස්සේ ලියමු. මෙන්න මේ අභ්‍යාසය කරන්න. පිරිනාමය. හිතලා ලියන්න පත්‍රිපොත් අරගෙන බලන්න එපා. හිතලා මෙන්න මේඩින් විතරක් කරන්නකෝ. මේ අභ්‍යාසය. ටක් ගාලා කරන්න මේක. හරිද? යෙදෙන අයුරු ඕනේ නැහැ. පිල්ලම් ටික ලියාගෙන යන්නකෝ. මේ අභ්‍යාසය කරලා මෙතනින් පිල්ලම් ටික ලියාගෙන යන්න. පිල්ලම් වල හැඩ ඇදගෙන යනකොට ටක් ගාලා. පිල්ලම් වල හැඩ ටක් ගාලා ඇඳ යන්න. ගැටලුවක් තියෙනම් අහන්න. පිල්ලම් ටික හැඩ ඇඳගෙන යනකොට ටක් ගාලා කරපුවා අපි කතා කරපු අභ්‍යාසනේ සදුනේ. හරි. සර් ඇහෙන්නේ නැහැ කියන එක. හරි. මේ බලන්න. මෙන්න මේකත් ඔයගොල්ලෝ කරන්න මම දැන් කිව්වා හල් ලකුණු පිල්ලමක් ලෙස භාවිතා වෙන්නේ නැහැ කියලා මේ කියන්නේ පිල්ලම් ස්වරූපයක් ගත්තට සංකීර්ණ ස්වභාවයක් ගත්ත පිල්ලම් වෙන්නේ නැහැ. සුද්ධ ව්‍යංජන ශබ්දයක් හෙවත් ස්වරයක් සමග එක් සර් ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැද්ද? දැන් ඇහෙනවා සර්. හරි. බලන්න. මෙන්න මේකේ මේ හල් ලකුණු පිල්ලමක් නොවන අතර හල් ලකුණු යෙදෙන සුද්ධ ව්‍යංජන ශබ්දයක් හෙවත් ස්වරයක් සමග එක් නූ ව්‍යංජනයක් දැක්වීමටයි කියලා කියන්නේ සුද්ධ සිංහල ව්‍යංජන සඳහා උදාහරණ. මොනවද මේවට උදාහරණ? සුද්ධ සිංහල ව්‍යංජන සඳහා උදාහරණ.
සුද්ධ සිංහල ව්‍යංජන සඳහා උදාහරණ. මේ බලන්නකෝ. මෙන්න මේක සුද්ධ සිංහල ව්‍යංජනයක්. දැන් අයන්න කියලා ලියන එකේ මේක අයින් කරාම මේක සුද්ධ සිංහල ව්‍යංජනයක්. හැබැයි අපි මේක මෙහෙම ලියන්නේ නැහැ. පැරණි පොතපත්වල නම් භාවිතාව වෙනවා. ඊළාට අක් කියන එකත් එහෙමයි. අක් කියන එකෙත් මේක අයින් කරාම මේක සුද්ධ සිංහල ව්‍යංජනයක්. හැබැයි මේක නූතන විවහාරය තුළ මෙහෙම භාවිතා කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා ඒ උදාහරණ ලියන්නේ නැතුව ඒවා ලියන්න පුළුවන්. මෙන්න මේවා තමයි සුද්ධ සිංහල ව්‍යංජන. මේ තියෙන්නේ. අල් කයන්. අල් යයන්. අල් වැය ඕනෑම ව්‍යංජන අකුරක් අයන් අයින් කරලා සුද්ධ සිංහල ව්‍යංජනයක් කියලා ලියන්න පුළුවන්. එවැනි අකුරු පහක් විතර ලියුවා නම් හරි. පහත සඳහන් වචන වල අක්ෂර සුද්ධ ව්‍යංජනසේ ලියන්නලු. පහත සඳහන් වචන වල අක්ෂර සුද්ධ ව්‍යංජනසේ ලියන්නලු. මම මේ පළවෙනි වචනේ විතරක් ලියන්නම් ඊටු ටික ඔයගොල්ලෝ කරන්න. දැන් බලන්න මෙන්න මේකේ තියෙන සුද්ධ ව්‍යංජන ටික ලියන්න කියලානේ කියන්නේ. ලකුණ කියන එකේ සුද්ධ ව්‍යංජන මොනවද? අල් අයන්නයි, අල් කයන්නයි, මූර්ධජ හල් නයන්නයි. ওই ටික තමයි ලියන්න කියන්නේ. ලකුණ කියන එකේ මේ වචන අකුරු තුන ලියවනම් හරි. ඒ අනුව යතුරක කියන වචනේ, කවරේ කියන වචනේ, විශේෂ කියන වචනවල සුද්ධ සිංහල ව්‍යංජන අක්ෂරය තමයි ලියන්න කියලා කියන්නේ. මෙන්න මේ ලකුණ කියන එකේ අල්ලායන්, අල්කයන්, නලනයන් තිබුණා වගේ අනිත් ඒවත් ඒ සුද්ධ සිංහල ව්‍යංජන ලියන්න කියලා කියන්නේ. සිංහල ලේඛන ව්‍යවහාරය තුළ යෙදෙන හල් ලකුණු වර්ග දෙකක්. එකක් තමයි මෙතන තියෙන්නේ කොඩිය. කොඩිය. ඒ කියන්නේ දක්ෂිනාවර්තව අවසන් කරන මේ තියෙන්නේ. එතනින් අවසන් දක්ෂිනාවර්තව. මේකෙත් අවසන් කරලා දක්ෂිනාවර්තව. දක්ෂිනාවර්තව අවසන් වෙනවට භාවිතා කරන්නේ කොඩිය. මෙතනින් ලියන්න ඕන කොඩිය කියලා. කොඩිය. ඒතර කොඩිය භාවිතා කරන අකුරු පහක් ලියුවනම් හරි. දැන් මම මෙතන ලියලා තියෙන කොඩිය භාවිතා කරන අකුරුනේ. එයින් අකුරු පහක් මෙතන ලියුවනම් හරි. ඊළඟට දෙවෙනි එක රැහැන. මෙතන ලියන රැහැන කියලා. ඒකේ වාමාවර්තව පාලිනෝ ආනතව දකුණු පසට හෝ අවසන් වන අකුරු සඳහා භාවිතන සංකේත වෙනවා නේද? රැහැන. උදාහරණ මේ වාමාවර්තව අවසන් වෙන එක මම කලින් ලිව්වා. උදාහරණයක් අල්වයන්න අවසන් වෙන්නේ වාමාවර්තව. අවසන් වුණාම මන්න හල් අකුර එහෙමයි දෙන්නේ. ඊළඟට ගත්තොත් එහෙම ටයන්න ගත්තොත් හල් ටයන්න මෙහෙමයි එන්නේ. මේ පැත්තෙන් අවසන් වාමාවර්තව අවසන් වෙන. ඒතර හල් වෙන්නේ මෙහෙම. අල් බයන්න ගත්තත් එහෙමයි. කොට පේනවා මේ කියන එක සවකොට කරගෙන මේක. ඒකට උදාහරණ දක්වන්න තියෙන්නේ. එවැනි වචන ටිකක් උදාහරණ දක්වන්න. එතකොට මෙන්න මේ මෙතන ඉඳලා මෙන්න මෙතනට තියෙන මෙන්න මේ දක්වා තියෙන සීලම කොටස් ටිකට උත්තර ලියන්න ඊළඟ දවසේ එනකොට. හරිද? විභාගෙත් ඔයගොල්ලෝ තියෙන දැන් පන්ති නවත්තන්න හදන්නේ. ඊළඟට මම ඔයගොල්ලෝ ගිය සතියේ කිව්වා මේ පන්ති දිනය පොඩි වෙනසක් කරගන්න වෙනවා ඉදිරියේදී කියලා. මම මේ වෙනස ඉදිරියේදී අනිකුත් කාලසටහනට ගැලපෙන විදිහට කරලා ඉවරලා ඔයගොල්ලන්ට දැනුම් දෙන්නම්. ඔයගොල්ලන්ට කලින් පණිවිඩයක් දුන්නේ. පණිවිඩයත් මතක තබා ගන්න. හෙට දිනේ ගණිතය විතරක් නෙවෙයි ඔන්ලයින් පන්තියක් විතර 1 5 අතර තියෙන ගණිතයයි ඉතිහාසය කියන විෂයන් දෙකම ඔන්ලයින් පන්තියක් ඔයගොල්ලන්ට පවත්වනවා. හවස 1 ඉඳලා 5 වෙනකම් විෂයන් දෙක බෙදලා සා ඒකට සම්බන්ධ වෙන්න කියලා කියනවා. පුළුවන් අය සහභාගී වෙන්න. මොකද ඔයගොල්ලෝ විභාගයට අදාළවයි සම්මත මේ වැඩමුළු දෙක කරන්නේ. ඒ නිසා ඒකට සූදානම් වෙලා සම්බන්ධ වෙන්න. ඔයගොල්ලෝ දුන්නු ගෙදර වැඩ ආපහු මතක් කරනවා නම් 10 වෙනි පාඩමේ 6 වෙනි කවියයි 11 වෙනි පාඩමේ පළවෙනි කවිය පාඩම් කරන්න කිව්වා. විභාගේ තිබුණත් විභාගේ අවසන් වෙලා හරි දැන් ලබහතියේ තියෙන විභාග අසත මම බැලුවා. ඒකට දුවගත්තු ඔයගොල්ලෝ ටිකක් අමාරුයි මේක පාඩම් කරන්න. කොහොම නමුත් විභාගෙන් පස්සේ හරි පාඩම් කරන්න ලබහතිය මට මම ලොකු බලපෑමක් කරන්නේ නැහැ. ඊළඟට ඔයගොල්ලන්ට මම කිව්වා මේ අභ්‍යාසය කරන්න කියලා. මේක නම් තම සරල අභ්‍යාසයක්. මේක කරන්න පුළුවන් ඉක්මනින්. ඊට අමතරව ඔයගොල්ලන්ට මම මෙන්න මේ කොටස කරන්න කියලා කිව්වා. හරිනේ? ওই කොටස් ටික තමයි ඔයගොල්ලන්ට කරන්න කියලා කිව්වේ. එහෙනම් අදට අපි පන්ති මෙතනින් නවත්තමු. මොනවා හරි ගැටලුවක් තියෙනවා ඔයගොල්ලන්ට අහන්න පුළුවන් ඉතාම ඉක්මනින්. මොනවා හරි ගැටලුවක් තියෙනවා අහන්න පුළුවන් ඉතාම ඉක්මනින්. නැත්නම් ඔයගොල්ලන්ට පාඩම් වැඩක් තියෙනවා. මේ පාඩම් වැඩ ටිකත් ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙන පන්ති නම් ඒක නවත්තන්න පුළුවන්. මම හිතන්නේ වෙනම සර් රසාස්වාදය කරන්න නැද්ද පන්තිය? රසාස්වාදය අනිවාර්යෙන් පන්තිය කරන පුතා මම දැන් මේ දවස්වල මේ අර වැඩමුළු ටිකක් තියෙනනේ. ඒවත් එක ටිකක් විසි වෙලා තියෙන්නේ ඔයගොල්ලෝගේ මොකද Zoom තාක්ෂණය භාවිතා කිරීමේදී ඒ Zoom එක ගන්න බෑනේ. Zoom මේකම පාවිච්චි කරනවා. ඊළඟට අනික් කාරණාව තමයි O level පන්තිය තව දවස් කිහිපකින් අවසන් වෙනවා. අවසන් වුණු වහාම ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම රසාස්වාද පන්ති ඔයගොල්ලන්ටයි 10 වසරේ දෙක අනිවාර්යෙන් පටන් ගන්න ඔන්ලයින් විදියටම
ඒක වෙලාව මම සාමාන්‍ය කිව්ව උදේවරු උදෑසන වෙලාවක් ගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ කියලා අපි එහෙම හරි අරගෙන ඉවරලා අනිවාර්යෙන් කරන කිසිම දෙයකට එක මේක කරන්න එපා. මම ඔයගොල්ලන්ට අපි කොහොමත් අපි හදපු සකසපු නිබන්ධන ටික තියෙන නිබන්ධන ටිකට දාලා අභ්‍යාසත් එක්ක නිබන්ධන ටික උන් ලැබෙන පාඩමට නිසා තාම ප්‍රමාණවත් මේ කාලේ අපිට ප්‍රමාණවත් එක්ගෙන ගැටලුවක් තියාගන්න එපා. ප්‍රමාණවත් නොවනත් ඔන්ලයින් තාක්ෂණික ඕන වෙලාවක අපිට වෙලාව ලැබුණ සැනින් සහභාගී වෙන්න පුළුවන් නිසා ඒක ගැන කිසිදු ගැටලුවක් තියාගන්න එපා. ගිය අවුරුද්දේවත් එක ආවරණය විදිහට අපි ඒක අනිවාර්යෙන් සාකච්ඡා කරමු. වැඩි වෙලාවක් කරන් ඔයගොල්ලන්ට අවශ්‍ය කරන කාරණා ටික. ඒ නිසා ඒක අනිවාර්යෙන් ඉදිරියේදී කරනවාමයි. එහෙම කිව්වොත් අනිවාර්යෙන් කරනවා. හරිද? සර් ව්‍යාකරණ කියලා දෙන්නකෝ. මොකද්ද? ව්‍යාකරණ ටිකක් කියලා දෙන්නකෝ අමාරුයි පේපරේ. අමාරුයි? ඔව් පේපරේ අමාරුයි ව්‍යාකරණ. එහෙමද? පේපරේ හරි. ව්‍යාකරණ ටික අපි කතා කරමු. ව්‍යාකරණ. මම පේපර් එක අරගෙන ලෝගෙන් සාකච්ඡා කළා. ඒ පේපර් එකට අදාළ ව්‍යාකරණ ටික ගන්නම්. ඒකට ඔක තේරෙනවා. හරිනේ? හරි. එහෙනම් අපි සර් විචාර ලියන්න වෙලාවත් මදි වෙනවා සර්. මදි වෙනවා. වෙලාව මදි වෙන ඔයගොල්ලෝ එකක රැඳිලා ඉන්න නිසා. ඔය විචාර ලියවන එක දැන් සාමාන්‍යයෙන් මම ඔයගොල්ලන්ට එන්න කියලා කියනෝ නෙවෙයි. නමුත් අපි දැන් ඔයගොල්ලෝ අපිට උදෑසන පැය දෙකමාරක් විතර දැන් අපි සිංහල පන්ති ලැබෙනවා. ආයතනයේ සාමාන්‍ය පන්ති. එතකොට අපි ලබන සතියේ ඉඳලා මේ පැය භාගයක් විතර අපි වෙනම ගන්නවා විචාර පන්ති තුල ලියන්න වෙලාව හදලා ලියන්න. අපි ඔක වෙනද කරා. වෙනද 11 වසර ළමයින්ට විචාර පන්තිය ලියුවා වෙලාව හදලා. ඒක මුළු අවුරුද්දෙම කරා. විනාඩි 10ක් 15ක් කරා. මේ අවුරුද්ද අපිට ඒකට වැඩියෙන් පැය භාගයක් ලැබිලා තියෙනවා. නිසා ඒක අපිට හදා ගන්න පුළුවන් මේ විදිහට. නැත්නම් මම ඔන්ලයින් ක්ලාස් එකෙත් ඒ කරන විදිහ අපි ඉස්සරහදී කතා කරමු. ඒක ගැටලුවක් නෑ. ඔයගොල්ලෝගේ තියෙන ගැටලු හැම එකක්ම ඉදිරිපත් කරන්න. ඊට අදාළව අපිට ඉදිරියට වැටි කරගෙන යන්න පුළුවන්. සර් රචනාවකුත් ඕන. රචනා ලියන්න ඕන. රචනාවක් ඕනේ කියලා රචනා ලියන්න ඕන අපි. ටිකට. ඒක රචනා පුතා කියන්න. සර් මාතෘකාවක් දෙන්නකෝ අර කලින් වගේ 9 වසරේ වගේ. 9 වසරේ වගේ නේද අපි මම ඉදිරියේදී දැන් ඕගොල්ලන්ට නිබන්ධන තුනක් ලැබෙන්න තියෙනවා. ඒ තමයි සාරාංශ නිබන්ධනය, අවබෝධය නිබන්ධනය, රචනා නිබන්ධනය. ඒකට වැඩි කියනවා දැන් මේ අවුරුද්දේ දැන් මේ පොඩ්ඩක් ප්‍රමාදලා තියෙන මේ වර්තමාන තත්ත්වෙත් එක්ක මොකද ඔයගොල්ලෝ තාම 10 වසරේ විභාගෙ ලියලා තියෙන්නේ මේ පහක් වියලෙමින් ඉන්නේ. ඒක කොහොමද ඒ ටික කරනවා. ඒක අනිවාර්යයෙන්ම කරනවා. ගිය අවුරුද්දේ ළමයින් දන්නවා එයාට කරා ඔයගොල්ලන්ට අනිවාර්යෙන් කරනවා ඒකට. හරිද? ඔය කිව්ව කාරණාත් මම සී ගන්නවා ගන්නම්. ඒ ටිකත් සූදානම් වෙලා අපි ඊළඟ දවසේ පන්තිය නම් පටන්ගෙන කරගෙන යමු. රචනා ලියන ඒවා කරන්න ඕනේ. ඉතින් ඇත්තටම රචනා ලියන ඒවා කරනවා නම් ඒවා බලන්න ඕන. නැත්තම් තේරුමක් නැහැ. ලියන එකේ. වෙනද නම් අපි එහෙම කරේ. හරි. එහෙනම් අපි අද පන්ති අවසන් කරමු. සියලු දෙනාටම සුබ රාත්‍රියක්. ඉදිරි විභාග කටයුතු ඉතාම හොඳින් කරගන්න කියලා ප්‍රාර්ථනා කරන හැම කෙනෙකුටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. රාත්‍රියේ සර් ආයිබෝන්. ආයිබෝවන් සර්.